පුරාවට මහ පොළව මත වැළලී ගිය ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක අභිමානනීය හෙළිදරව්ව අපට අමතක වගේ අපේ පරපුරේ ලේ උරුමයේ සත්‍ය කතාව ආයුබෝවන් ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ සියලුම දෙනාට. සියත රාවණා වැඩසටහන වෙනුවෙන් ඔබ සියලු දෙනා ඔබේ සියලු කටයුතු වැඩ අවසන් කර මේ වෙනුවෙන් සැදී පැහැදී සිටින වෙලාව. අපි තාම ගෞරවයෙන් ඔබව යලි යලිත් පිළිගනිමින් මොකද ඔබ වෙනුවෙනුයි මේ වැඩසටහන පවත්වන්නේ. විශේෂයෙන්ම ඔබ කෙරෙහි තියෙන විශ්වාසය, ඔබ අප කෙරෙහි තිබෙන විශ්වාසය ඒක බොහොම දිගුකාලීන සබැදියාවක්, බැඳීමක් බවට පත් වෙලා ඒ බැඳීම මත අදත් අපි සූදානම් වෙනවා. විශේෂයෙන්ම ලෝකෙම තිබෙන විවිධ වසංගත තත්වයන් යටතේ බොහෝ දෙනෙක් බය වෙලා ඉන්නේ නැද්දි? ඔබ ඊටාම පිළිවෙලට ඔබේ වැඩ කටයුතු කරගෙන යමින් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද පිළිපදමින් ඔබේ දෛනික කටයුතු අවුල් කරගන්නේ නැතුව පිළිවෙලකට කරගෙන යන්නේ. විශේෂයෙන්ම මේ වැඩසටහනේදී බොහෝ දේවල් අපි මේ පිළිබඳව කතා කළ නිසා අද කතා කරන්න සූදානම් වෙන්නේ බොහොම විශේෂ මාතෘකාවක්, ගොවිකමයි වෙදකමයි. ඔබ සමහර වෙලාවට දැනටම කල්පනා කරනවා ඇති එහෙනම් ගොවිකම කතා කරනවා නම් හරි අද එතුමා ඉන්නවා. වෙදකම කතා කරනවා නම් හරි එතුමා ඉන්නවා. ඔව් එතුමන්ලා දෙන්න තමයි අද අපේ මැදිරියට ආරාධනා කරන්නේ. ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා පරිසර ගවේෂක, ඉතිහාස ගවේෂක හෙළ යන්ගේ ඉදිවෙන ගම්මානයේ හිමිකරු බවට පත්වෙච්ච තිලක් අන්දේගම මහත්මයාව අවශ්‍ය බොහෝ වේවා කියලා පිළිගන්නවා. එහෙමනම් ගොවිකම හරි වෙදකම පිළිබඳව කතා කරද්දී එතුමන් තමයි බොහොම දීර්ඝ කාලයක් තිස්සේ ඒ පිළිබඳව මේ විද්වත් සභාවේ කතා බහ කරන්නේ, සාකච්ඡාවට ගන්නේ. විශේෂයෙන්ම ඕගොඩපළ වෙද පරම්පරාව කියන්නේ රාජකීය වෙද පරම්පරාවක්. දශක ගණනාවක් තිස්සේ, සතවර්ෂ ගණනාවක් දිවෙන ඒ ගෞරවාන්විත වෙදකමේ වර්තමාන පුරුක අඹමල්ලේ වෙද මහත්මයා කියන නාමය විශේෂයෙන්ම අඹ ගසට හිමිවන්නේ බොහොම දේවත්වයෙන් සලකන සැලකීමක්. අඹ ගසක් තිබෙනවා කියන්නේම ආශිර්වාදය. එහෙමනම් අඹ මල්ලේ වෙද මහත්මයා කියන්නේ අපිට මහා ආශිර්වාදයක් රැගෙන ආපු අපේ තනුෂ්ක රවිප්‍රිය කස්තුරි ආරච්චි වෛද්‍යාචාර්යතුමා අවශ්‍ය බොහෝ වේවා කියලා පිළිගන්නවා. අවශ්‍ය බොහෝ වේවා. එහෙමනම් අපි අපේ කන්දේගම මැතිතුමාගෙන් ආරම්භය ලබා ගමු. විශේෂයෙන්ම ගොවිකම පිළිබඳව වර්තමානයේ ඔබ තරමටම කතා කරන්න වෙනත් කෙනෙක් නැති තරම් ඔබ ප්‍රායෝගිකව මේ කාරණාව ඔප්පු කරලා තිනවා, ඉෂ්ට කරලා තිනවා. යම් කෙනෙක් හිතන්න පුළුවන් අර නල වතුරෙන් සැනහෙන දරුවෝ මේ කලගෙඩි නැටුම නටනවා වගේ මේ මාධ්‍ය ලෝකේ රංගනයක යෙදෙනවාද කියන කාරණාව. පහුගිය කාලේ එහෙම දේවල් තිබුණ විවිධ අයට. නමුත් ඔබ මේ කාරණාව ප්‍රත්‍යක්ෂ කරලා, පැහැදිලි කරලා අද්දුටුයි ප්‍රත්‍යක්ෂයි අපි ඒ තැන් වලට ගිහිල්ලා ඔබේ ගොවිකම පෙන්වලා තියෙනවා. ඒ නිසා ගොවිකමේ වටිනාකම වර්තමානයේට ඉතා වැදගත්. ඊයටත් වැඩිය අදටයි හෙටටයි වැදගත් වෙන්නේ. අපි මේ කාරණාව පැහැදිලි කරගමු. ඇයි ගොවිකම මේ තරම් වටින්නේ කියලා. ගොවි මහත්තයාට ඕනේ උනේ පුතාව වෙන වෘත්තියකට යවන්න. දැන් වෙන වෘත්තිවල ඉන්න මහත්තුරු පුතාව ගොවිකමට යවන්න හදන කාලයක්. අසංක මහත්තයා ඉතිහාසය හොඳට හදාරුවොත් සිහි බුද්ධිය රජුරෝ ගොවියෙක්. අපි ගත්තොත් සිද්ධාර්ථ කුමාරයාගේ තාත්තා සුද්ධෝදන සීසෑම් ගොවියෙක්, හොඳ ගොවියෙක්. ඒ පරම්පරාවම ගොවියෝ. අමිතෝදන සේරම පරම්පරාවම ඔක්කොම ගොවියෝ. ශ්‍රී ලංකාවේ ගත්තොත් පරාක්‍රමබාහු, මහසෙන් මේ සියලු රජගොල්ලෝ සහ වර්තමානයේ ගත්තාම අගමැතිතුමා කුසිකර්මවති, ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, බණ්ඩාරනායක මේ රාජ්‍ය නායකයෝ තමන්ගේ අතේ කුසිකර්ම ඇමතිකම තියා හිටියේ. ඇයි ඒ කුසිකර්මයට ඒ තරම් වැදගත්කමක්, වටිනාකමක් ඒ කාලේ වෙනකොට තිබුණා. ඒ වටිනාකම රැඳෙන්නේ
සියලු සත්වයෝ ආහාරයෙන් ජීවත් වෙති. ඒ සේරම ආහාරයෙන් ජීවත් වෙත ආහාර නිෂ්පාදනය කරන්නේ කවුද? ඔහු තමයි වැදගත්ම. මහෞෂධ ගොවියා පුතු. මහෞෂධ කියන්නේ සාමාන්‍ය ගොවියා පුතු. ඉතින් මේ ගොවිකම තමයි ශ්‍රේෂ්ඨම රස්සාව. මට මතකයි මම තාත්තා කියනවා ආණ්ඩුවේ රස්සාවල් කියනවා අපි එච්චර ගණන් ගන්නේ නැහැ. ඇයි ඒ? නිදහස් නැහැ. ඒවා නිදහස් වෘත්තීන් නෙමෙයි. ඊට පස්සේ කාලෙදී මම මාක්ස්වාදය හදාරනකොට කම්කරුවා කියන එක නිර්වචනය කරන්න හදනකොට තමන්ගේ ශ්‍රමය විකුණන්නේ කවරෙද්ද? ඔහු කම්කරුවාය. හැබැයි ගොවියා තමන්ගේ ශ්‍රමය විකුණන්නේ නැහැ. තදින් කාවැද්දුනා මං හිතන්නේ මගේ හිතලත් ඕක. ඒකයි අධ්‍යයනය කළ ඉතිහාසය පුරාම. ඒ හින්දාම තමයි මට හම්බෙච්ච පළවෙනි රස්සාව. ඒ කියන්නේ බැංකු රස්සාව ප්‍රතික්ෂේප කළේ එක දවසක්වත් නොගෙන් අතටවත් නොගෙන. මොකද ඒක ඒ රස්සාව හම්බෙන්න හේතුවක් උනේ එවකට මුදල් ඇමතිවරයා වෙලා හිටපු ආචාර්ය එන්.එම්. පෙරේරා මගේ සහෝදරයා කියන්නේ දේශපාලන සහෝදරයා. මම එයා මැරෙනකුණුත් මං සහෝදරයා කිව්වේ. එයා මට දෙන රස්සාව බැංකු පත්වීම. මං කිව්වා මට මේක එපා. ඇයි සහෝදරයා මේ රස්සාව හොඳ නැද්ද? මං කිව්වා නෑ සහෝදරයා මේක කුසිකාර්මික රටක්. මට කුසිකර්මයට සම්බන්ධ රස්සාවක් ඕනේ කියලා. ඒ හේතුව හින්දාම තමයි මම යවන්නේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයට. අවසාන වශයෙන් මම එහි වතු අධිකාරිවරයෙක් බවට පත් වෙනවා. ඒ තරමට කුසිකර්මයට මම බැඳලා තිබුණා. ඉස්කෝලේ විෂයන් වලින් එක විෂයක් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්, අතාරින්න පුළුවන්. විෂයන් 9ක් අපේ ඉස්කෝලේ උගන්වනවා. මම ප්‍රතික්ෂේප කළේ ඉතිහාසය. මේ දින වකවානු මතක තියාගන්න බැරි හින්දා. හැබැයි ඉතිහාසය එදා හැදෑරුවා නම් මම අද මෙතන නැහැ. එහෙනම් මං වෙන ඉතිහාසයක් හදාarලා තියෙනවා. ඔය තිබිච්ච ඉතිහාසය. ඒක අතහැරලා මං ආසම විෂය කුසිකර්මය. කුසිකර්මය නේ ඒකට කියන්නේ වතු වැඩ. වතු වැඩ කාල පරිච්ඡේදයේ එන්නකම් බලාගෙන ඉන්නේ එළියට පනින්න. ඒ උදල්ලකුත් තරම් කොටලම් මඩ ගාගෙන මේ මහා ජරමරයක් කරන්න. ඒ හින්දා අපේ ඇඟේ මේ කුසිකර්මය තියෙනවා. තාත්තලා හරක බැඳගෙන යනකොට හරක බඳින්න අපිත් හරකෙක් බැඳගෙන යනවා. පොල් පිටෙන් හරකෙක් කපලා ඕකට අඟක් ගහලා පොල් කට්ටකින් අපි හරක බැඳලා තමයි ඉස්කෝලේ යන්නේ. හවස ඇවිල්ලා හරක අහපව එහාට ලේලා ගෙන කොයි තරම්නම් දික්නෝල් කරනවා. බැඳිලා තියෙනවද කියන්නේ කුසිකර්මයත් එක්ක අපේ මේ ජීවිතේ. අද ළමයෙකුට මේ සම්බන්ධය නැහැ. ඒ තරමට මේක ජනතාවගෙන් ඈත් වුණා. මේක උනේ ඔය 970 ගණන් වල විවෘත ආර්ථිකයත් එක්කලා. සියලුම දේවල් විකුණා මුදල් තමයි භාණ්ඩයක් හැටියට පාවිච්චි කරන්න ගත්තේ. මුදල් නෝට්ටු. ඉස්සර භාණ්ඩ හැටියට තිබුණ ගත්තේ මේ නිෂ්පාදන ද්‍රව්‍ය. ආබාධ පිවිසුමක් සහ පිටුමක් ඇතුළේ ඕන කෙනෙකුට එන්න පුළුවන් යන්න පුළුවන්. ඔව් එහෙම එකක්. දැන් අපි තෑගි සඳහාත් අරන් ගියේ භෝග. තෑගි භෝග අරන් ගිය දවස්වල. එහෙම සංස්කෘතියක් මේ රටේ තිබුණේ. එහෙම සංස්කෘතියක් තිබුණ තැනක කිසි කෙනෙක් ණය උනේ නැහැ. සමාවෙන්න අද තෑගි භෝග අරන් යනකොට අවුරුද්දට ඇත්තටම භෝග අරන් යන්නේ නැහැ. කවදාක භෝගයක් කරගෙන මම දැකලා නැහැ. අඩුම තරමින් කෙසෙල් ඇවරිය අනිවාර්යයි. දැන් කෙසෙල් ඇවරියක් ගෙනියන්නේ. කෙසෙල් ඇවරියේ පළවෙනි ඇවරිය මුල් ඇවරිය ඊට පස්සේ දෙවෙනි ඇවරිය බණ්ඩාර ඇවරිය අන්තිම ඇවරිය මල් ඇවරිය. එතකොට මේ මුල් ඇවරිය ඔය ඒ ඉඩමේ අයිතිකාරයාට. ඒ කියන්නේ ආරච්චි මහත්තයාට. බණ්ඩාර ඇවරිය පූජනීය පුජ්‍යලයට එක්ක වෙද මහත්තයාට. හරිද? ආරච්චි මහත්තයා නිලේධරණ කෙනෙක් මුල් ඇවරිය. එයා තරහ වෙන්න හේතුකුත් නැහැ. මුල් ඇවරියනේ. හැබැයි මුල් ඇවරිය අංග සම්පූර්ණ නැහැ. ඒකේ විකෘතියක් තියෙනවා. නියම අංග සම්පූර්ණ ඇවරිය දෙවෙනි ඇවරිය. ඒකට කියන්නේ බණ්ඩාර ඇවරිය. හරිද? මල් ඇවරිය අපිට ඉතුරු ටික අනික් කට්ටියට. එහෙම තමයි ඒකම් වල තියෙන්නේ. මේවා අද මේ වෙනකොට සමාජයේ කට්ටිය දන්නවදවත් දන්නේ නැහැ. අනික දුම් ගහලා ඉදවන්න. ඔව්. එතකොට මෙවැනි සංස්කෘතියක් කෘෂි සංස්කෘතියක් අපේ රටේ තිබුණා. ඒ සංස්කෘතිය තුල අපි කවදාකවත් ණය උනේ නැහැ. ඒ කියන්නේ අපේ සමාජය අග හිඟ නැති සමාජයක්. අග හිඟ නැති සමාජය කියන්නේ සංක කන්න දෙකක් අපිට තිබුණා යල සහ මහ කියලා. යල් කන්නේ දුප්පත්ම කන්නේ. අසන් බොහොම අඩුයි. මහ කන්නේ පොහොසත් කන්නේ. හැබැයි ඒ කන්නේ අග අපිට හිඟයක් නැහැ. යල් කන්නේ ඉවරයි. දැන් අන්තිම හරිය යන්නේ. ඒ අන්තිම හරියෙත් අපිට තව වීගෝනි 3-4ක් ගෙදර. එහෙනම් අග හිඟ නැහැ. සමාජයේ අග හිඟ නැති හින්දා අඬ දබර නැහැ. එහෙනම් අපේ ගම් වල රණ්ඩු නැහැ.
රණ්ඩු නැති හින්දා ආරච්චි මහත්තයාට නඩු විභාග කරන්න ඕනෙත් නැහැ. පොලිසියටත් අවශ්‍ය නැහැ. පොලිසියටත් නඩු යන්නේ නැහැ. මෙවැනි සමාජයක් තමයි අපි මේ විකෘති කළේ මේ විවෘත ආර්ථිකයත් එක්කලා. විවෘත ආර්ථිකයේ තිබුණේ තමන්ගේ ඉඩමෙන් නිෂ්පාදනය වැඩි කිරීම. අර ඉඩම දෙන ආදායම නෙමෙයි. ඒක දෙගුණ තෙගුණ කිරීම. ඒකට තමයි ගුණාත්මක භාවයක් නෑ ප්‍රමාණාත්මකව. රජය ගත්තෙත් ඒ තීන්දුවමයි. ඒ හින්දා අල්ලක් වපුරලා මල්ලක් ගෙට ගෙමු. අද වාගේ මතකයිවට. අල්ලක් වපුරලා මල්ලක් ගෙට ගෙමු. මේක දුන්නා. ඒ සඳහා උපක්‍රම හැටියට කෘෂි රසායනික නාවන්න ගත්තා. මේ වෙනකොට පුරවනවා ඉඩම් වල කෘෂි රසායනික. දැන් ඒක තුල වස විසෙන් පිරිච්චි ගොවිතැන. ඒක තුල ලෙඩ්ඩුන්ගෙන් පිරිච්ච රටක්. මෙන්න මේ විදිහට මේ රට කාබාසිනිය වෙනකන් ඉඳලා දැන් මතුවෙනවා දැන් මතක් වෙනවා දරා ගන්න බැරුව ලෙඩ්ඩු වැඩි වුණා. මොකද දැන් කොවිඩ් ප්‍රශ්නේ ආවේ නැත්නම් ඔය හොස්පිටල් වල ඉඩ පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. දැන් සාමාන්‍ය ලෙඩකොට හොස්පිටල් එකට යන්න විදියක් නැහැ. ඇයි කොවිඩ් රෝගීන් පිළිලා. ඒ හින්දා දැන් සාමාන්‍ය ලෙඩු ටික ටික අයින් කරන්න වෙනවා. කොවිඩ් ඉස්සරහට බාර ගන්න වෙයිද දන්නේ නැහැ වගේ. ඒ හින්දා තමයි කියන්නේ දැන් වස විසෙන් තොර හෙටක්. ඒ හින්දා කෘෂි රසායනික වලින් තොර හෙටක්. මෙන්න රජගොල්ලන්ටත් දැන් දැනෙනවා මේක. මේක දැනෙන්න තිබුණේ මීට කලින්. 1980 ගණන් වෙනකොට අපි මහා පාරට බැලලා කෑ ගැව්වා. හැබැයි ඇහුනේ නැහැ. තේරුනේ නැහැ. මොකද මේ ප්‍රස්තුතේ කතා කරන්න හේතු කාරණා තිබෙන්නේ නැහැ. හේතුවක් තිබුණනේ දැන් අපි කිව්වොත් එහෙම වැටුනොත් රිදෙනවා කියලා පොඩි ළමයෙකුට ගණන් ගන්නවත් නැහැ. හැබැයි පොඩි ළමයා වැටුනොත් එයාට තේරෙනවා රිදුනා කියලා. ඊට පස්සේ ළමයාත් එක්ක කතා කරගියා. එදාට තමයි තේරෙන්නේ. ඒ වෙලාවට ළමයාට දෙකක් ගහලා නැගිට්ටෝලා ඕක තමයි මං කිව්වේ කියලා ඒ වෙලාවෙ ගන්නපුවම තේරෙනවා. අන්න දැනුත් වෙලා තියෙන ඒක. දැන් තමයි ප්‍රස්තුතේ. ඕක සේකර දන්නවා. මහගම සේකර ලියාපු ප්‍රබුද්ධ කියන පොතේ ඔහු ලියන්න පෙරවදන මීට කලිනුත් මං කියලා තියෙනවා. ඔප්නගු සුවිසල් මේසයක් මත තබා සුදුමුදු ඩිමයි කොලයක් පාක පෑනකින් ලියන්න නැත මට කවියක්. දෙනෝ දාහක් සමග වැඩෑරී යන කලට දුම්රියේ අහුලාගත් හිස් සිගරට් පැකැට්ටුවක පැන්සල් කොටයකින් කුරුටු ගන්නට ඇත මට කවියක්. එනමුත් සොයුරනි ඔබ ගැන අද මා ලියන කවිය අද දින බොහෝ දෙනෙකුට නොවැටහෙනු ඇතයි මම සිතමි. ලොව මීට වඩා යහපත් වූ දිනක මේ ආදරයෙන් කියවනු ඇතයි මම සිතමි. සේකර. ඒ කියන්නේ ලෝකයේ මීට වඩා යහපත් වූ කියන්නේ ඒ සිද්ධියේ ප්‍රස්තුතය සාකච්ඡා කරන්න අරගලේ එන වෙලාවට. එහිමයි සේකරේ පොත ලිව්වේ. ඒ වගේ මේකත් දැනෙන්න එපායි. අපි කොච්චර කෑගවත් දැනුන්නේ නැහැ. දැනෙන්නේ 2005 දැනුණා. හරිද? ඒ විදිහට තැන් වලදී දැනලා ඒත් හැදුවා නිෂ්පාදනය වැඩි කරන්න. මට මතකයි එක්තරා නාලිකාවක එක්තරා දෙපාර්තමේන්තුවක් කිව්වොත් තමයි දෙපාර්තමේන්තුවකින් යනවා මේ වැඩසටහනක්. ඒ වැඩසටහන නිෂ්පාදකවරයාට මේක තේරිලා තිබ්බා. නිෂ්පාදකවරයා උත්සාහ ගත්තා පුළුවන් තරම් ඒ මතේ ඒ වැඩසටහන හරහා ඉස්සරහට දාන්න. දෙපාර්තමේන්තුව කුසිකර්ම දෙපාර්තමේන්තුව. ඒ හින්දා බොහොම ලස්සන වැඩසටහනක් කරුවා. වැඩි හරියක් ඕක අතේ හිටියේ මං. පස්සේ නිෂ්පාදකවරයාට මං හිතන්නේ බඩිනවා ඉහළින්ම ඒක නවත්තන්න කියලා. ඒක නැවැත්තුවා. අද ඒ කට්ටියම කතා කරනවා. මම අද උදේ රේඩියෝ එකේ ඊයේ උදේ රේඩියෝ එකේ ඇහෙනවා ඒ බැනපු අයම මේ කුසිකර්මය ගැන මේ දැන් අපි කතා කරන කාබනික කුසිකර්මය ගැන කතා කරනවා. එදා බලින්වා කාබනික කුසිකර්මය කතා කළා. අයියේ නිෂ්පාදනය වැඩි කරන්න බෑ. දෙපාර්තමේන්තුවේ ප්‍රතිපත්තියට පටහැනි යන්නේ. ඒගොල්ලන්ගේ ප්‍රතිපත්තිය නිෂ්පාදනය වැඩි කරන එක. අර වැඩසටහන යන්නේ නිෂ්පාදනය වැඩි කරන නෙවෙයි ගුණාත්මක භාවය වැඩි කිරීම. මේ වචන දෙකේ. ඒ හින්දා අර අධ්‍යක්ෂකවරයාට බැන්නා. හැබැයි ඔහු දේවයෙක් බය වෙන්න දෙයක් නැහැ. මම හැමදාම කියන දේවයෝ කියන්නේ බොහොම බුද්ධිමත් ජන කොටසක් කියලා ඔහු නිස්සබ්ද වුණා. දැන් කතා කරනවා. මෙවැනි මොහොතක දැන් මේ රාවණ වැඩසටහනේ මේ මාතෘකාව ගන්නකොට මට ඇති වෙච්ච සන්තෝෂය. ඇයි ඒ? දසවිද්‍යාධිපති ඒ කියන්නේ ශ්‍රාවණ. ඔහුගේ දසවිද්‍යාධිපතිගේ ප්‍රධාන විද්‍යාවල් දෙකක් තමයි ගොවිතැන සහ කුසිකර්මය. කුසිකර්මය සහ වෙදකම. අද සාකච්ඡා කරන්නේ ඒක. මේ දෙකක් නෙමෙයි. මේ දෙක එකක්. අපේ වෛද්‍යාචාර්යතුමා කොයිතරම් උත්සාහ ගත්තත් තියෙන ඖෂධ වලින් මේ ලෙඩ්ඩුන්ව සනීප කරන්න පත 8කට හිඳලා ඒක උපරිමය දන්නවා. පත 8කට හිඳින්නේ මොනවද? වහත් එක්ක නම් කොහෙද කරන්නේ මේක? ඒ හින්දා ඒ වෙදකම් කරන්න පුළුවන් සමාජයක් අපි හැදුවොත් තුන්දොස් කිපීම නිවැරදි කරගන්න එතුමට එක සාමාන්‍ය දෙයක්.
අද තුන්දොස් කිපීම නෙමෙයි මන් දන්නේ බරපතල විදිහට පිළිහෙලා මිනිසුන්ගේ සෞඛ්‍යය මේ වෙනකොට. කවුද පාදනීය දොස්තර මහත්තයා කතා කරනවා මම YouTube එක පුරාම යනවා මේක බරපතල අපරාධයක් මම බටහිර වෛද්‍යවරයෙක් වුණත් එයා කියනවා බටහිර වෛද්‍යවරයෙක් වුණා මේක අපරාධයක් 14ක් තිස්සේ අපි කතා කරන මේ වහකන්න එපා කියලා. ඔව් ඒක එතුමා කියනවා එතුමා පැහැදිලිවම කියනවා මේ බටහිර වෛද්‍යවරයෙක්. එතකොට එවැනි තැනට මේක ආපු වෙලාවේ මේ මාතෘකාව කතා නොකර වෙන දඬු මොනරේ ගැනවත් වෙන මොකක් කතා කරලා වැඩක් නැහැ. ඒ හින්දා අද දවස අපි මාතෘකාව කතා කරමු මේ දැන් තියෙන ඵලය විග්‍රහ කරලා ඒ ඵලය මොන හේතුව හින්දා ඇති වුණාද කියලා බලලා ඒ හේතුව නැති කරන්නේ කොහොමද කියන කාරණාව. බොහොම ඉතාම සාර්ථක ආරම්භයක් ලබා ගන්නවා එතුමන්. දැන් අපේ වෛද්‍යාචාර්යතුමා දෙසට හැරුණාම එතුමාට අපි කුමන හෝ කටයුත්තක් වෙනුවෙන් ඇමතුමක් ගත්තාම එතුමා බෙහෙත් කරන්නේ නැති වෙලාවට මොනවද කරන්නේ? ඒ කියන්නේ වෙදකමේ නොයදෙන වෙලාවේදී එතුමා ඉන්නේ ගොවිකමේ. ඒ නිසා ඔබතුමාට මේ ගොවිකමයි වෙදකමයි කියලා දෙකක් නැහැ. මේ දෙකම එකක්. නමුත් වෙදකම පිළිබඳව විශේෂයෙන්ම කතා කරන්නට ඕනේ. මොකද අපි යම් තැනක අතරමං වෙලා ඉන්නවා. අසරණ වෙලා ඉන්නවා. අපි විතරක් නෙවෙයි ලෝකෙම අසරණ වෙලා ඉන්න වෙලාවක්. ඒ නිසා වෙදකම පිළිබඳවම කතා කර අපේ තුල තිබිච්ච දේ අපිම නැති කර ගැනීමේ පාපයට අපි ගොදුරු වෙලා ඉන්නවා. අසංග මහත්තයා අපේ කන්දගම මහත්තයා කිව්වා වගේම මේ ශ්‍රී ලංකාවේ සිංහලේ ඉන්න හැමෝම ගොවියෙක්. අපේ රටේ 1800 ගණන් වල 1912 ඊතර ඒ කායින්දන් මේ රටේ හිරකරුවෙක් විදිහට හිටපු රොබර්ට් නොක්ස් ඉංග්‍රීසි ජාතිකයා කියනවා මේ රටේ ඉන්න සියලුම මිනිස්සුන් වෛද්‍යවරුන්ය කියලා. මේ අපි නෙවෙයි කියන්නේ. මේ පිට ජාතික සුදු ජාතිකයෙක් අපේ රටේ ඇවිල්ලා හිරබත් කරන ගමන් මෙයා නිදහස් සිරකරුවෙක්. මෙයාගේ අත්දැකීමක් කියන්නේ මේ හෙළබිමේ ඉන්න සියලුම වැසියන් වෛද්‍යවරුන්ය කියලා. එතකොට මේ හෙළබිමේ හිටපු සියලුම පාලකයොත් වෛද්‍යවරු. ඔව්. බුද්ධ රජතුමාගෙන් පටන් ගත්තට පස්සේ හැම වෛද්‍යවරයෙක්ම රජ කෙනෙක්ම වෛද්‍යවරයෙක්. මේකේ පූර්වාදර්ශී චරිතය තමයි රාවණ රජතුමා. අපේ ශ්‍රී රාවණ රජතුමා හෙළේ බිහි වෙච්ච මහා ප්‍රතාපවත්ම රජතුමා ඔහුත් වෛද්‍යවරයෙක්. මේ ආభాෂය මුළු හෙළේ හැමදාම පවත්වාගෙන ආවා. ඉංග්‍රීසීන් 1818 අපේ රටේ 1815 අපේ ලංකාව යටත් කරගන්නා තුරුම සෑම රජෙක්ම වෛද්‍යවරයෙක්. මෑත කාලේදී අපිට ගන්න පුළුවන් ලොකුම උදාහරණයක් තමයි ඉංග්‍රීසීන් පළවා හැරලා රටේ රජකම ගන්න ඉංග්‍රීසීන් සමගම කුමන්ත්‍රණය කරපු ඇහැලේ පොළ අධිකාරම්ගේ අත්වැද පොත මේ වෙනකොට කිරියල්ලේ ඥානලා හාමුදුරුවෝ ප්‍රසිද්ධියට පත් කරලා තියෙන පුස්කොළ පොත. එතකොට ඒ වගේ රාජ්‍යත්වයේ උදෙසා හිටපු ප්‍රභූ පැලැන්තියත් වෛද්‍යවරු. එතකොට මේ රජකමයි වෙදකමයි රජකමයි ගොවිකමයි රජුගේ ඉඳන් පහළ පුජ්‍යලයා දක්වාම මේ හෙළේ පැවතුණා. ඒ පූර්වාදර්ශී චරිතය රාවණ කාලයේදී රාවණ වෛද්‍යවරයෙක් වගේම ඔහුගේ කුෂ්කර්මාන්ත කටයුතු කළේ ඔහුගේ සහෝදරයා කුම්භකර්ණයාද. කුම්භකර්ණ තමයි කුෂ්කර්මාන්තයේ මේ රටේ රැව්වේ. කුම්භකර්ණ ජල වෘක්ෂ ගේන්නේ ඉන්දියාවේ. ඒකට ඒක ජල වෘක්ෂ කියලා. ගිහලා එයා හදපු වාරි මාර්ගවල මේ ජල වෘක්ෂ රෝපණය කරනවා. කුම්භකර්ණ ගෙනහල්ලා ජල වෘක්ෂ රෝපණය කරපු හින්දා කුම්භකර්ණ ගෙනාව නිසා කුඹුක් කිව්වා ඒකට. නැත්තම් මේක සංස්කෘතයෙන් කියන්නේ අර්ජුනා කියලා. අර්ජුන අපේ රටේ තිබිච්ච ගහක් නෙවෙයි. මේ ගේන්නේ ඉන්දියාවෙන් කුම්භකර්ණ ගිහිල්ලා ගේන්නේ. කුම්භකර්ණලා ගිහිල්ලා අරගෙන ආවිලා කුඹුක් මාරයා මේක හිටවපු නිසා එයාගේ වාරි මාර්ග පද්ධතියේ ජලය පිරිසුදු කිරීම සඳහා කුඹුක් වුණා ඒක. ඒ වගේ ඈත අතීතයේ ඉඳලම අපි මේ වෙනකල්ම අපි හොඳට සෞඛ්‍ය සම්පන්නව හිටියේ මේ වෙදකමයි මේ ගොවිකමයි නිසා. සෑම පුජ්‍යලියම ගොවියෙක්. වෙද මහත්තයෙකුත් ගොවියෙක්. දැන් ඔබ අහපු ප්‍රශ්නෙට මට උත්තර දෙන්න තියෙන්නේ මම අනික් හැම වෙලාවෙම මම කුඹුරු වැඩ.
දැන් හෙටත් තියෙනවා නෙලන්න. එතකොට ඒ වගේ හැම වෙද මහත්මයෙන්ම ගොවියෙක්. මේ රටේ හිටපු හැමෝම කෘෂිකර්මාන්තය ගැන හසල දැනුමක් තිබුණු පුද්ගලයෝ කියලා මම අද ගෙනාවා විශේෂ පොතක් මට හම්බ වුණා මේ කොරෝනා සමයේදී. සම්පාදක කොස්වත්තේ ආර්ය පූජ්‍ය කොස්වත්තේ ආර්ය විමල හිමි. උන්වහන්සේ මේක ලියනවා මේ කොරෝනා සමයේදීම ලියන්නේ මේක හෙළ දෙරණේ යාලි ප්‍රබුදුව කියලා. උන්වහන්සේ මේකේ මට මේ පොත හම්බෙලා කියනකොට මට ඉතාම හරි සතුටක් දැනුණා මේ වගේ පොත් පිංචක්. උන්වහන්සේ මේක මේ විකුණන්න නෙවෙයි ලියලා තියෙන්නේ. නොමිලේ බෙදා හරින්න ලියලා තියෙන්නේ. ඉතින් මේකේ තියෙන වටිනාකම කොච්චරද කියලා කියන්න මට මේ පොත බලන අවස්ථාවේදී මගේ ඇස්වල කඳුළු ආවා. මේ වගේ යතිවරයෝ මේ ලංකාවේ තව තවත් පහළ වේවා යතිවරයන් වහන්සේලා කියලා මට හිතුණා. මේකේ තනිකරම තියෙන අපට වෙච්ච දේ. මේ කොරෝනා සමයේදී මුන්නන්සේ මේ සාවනන්සේ ලියලා තියෙනවා මේ පන්සලට වෙලා මට දානි අඩුපාඩුවක් නැතුව ගෙනත් දෙන්න දායකයන්ට මගේ මොනවද කරන්න ඕනි කියලා හිතුණු වෙලාවේදී මට මෙන්න මේක දෙන්න ඕනේ කියලා හිතලා ලියපු පොත් පිංච. දායකයෝ කෙරෙහි අනුකම්පාවෙන් අපි කෙරෙහි අනුකම්පාවෙන් ලියපු පොතක්. මම යලිත් කියන්න කොස්වත්තේ ආර්ය විමල හිමි. මේ වැඩසටහන දකින්න උන්වහන්සේ අගීමට ලක් කළා කියලා පොඩ්ඩක් මතක් කරන්න මේ අමිල සේවයක් කළා තියෙන මේක ඔන්න රුපියල් 500කට විකුණුවා නම් ඕනේ පොත් කඩේ විකුණන්න තිබුණා. අනිවාර්යයෙන්. හරි. අනික මේ දවස්වල ඔය ගන්නවා. මේවා ගන්නවා. මේක විකුණලා නැහැ. මේ નિરાයාස මේ අධ්‍යයනය කොච්චරද කියනවා නම් මම අද මේකෙන් කීපයක් මේ වැඩසටහන සඳහා යොදා ගන්නවා. ඉතාමත්ම හොඳ පෙළ ගැස්මක් තියෙනවා මේ. මේ රටේ ජර්මන් ජාතික විලියම් හෙල් ගයිගර් පඬිතුමා සිය ගයිගර් දුටු ලංකා කෘතිය මෙසේ සඳහන් කරනවා. මේ සැබෑ ලෙසම වාසනාවන්ත පුණ්‍ය භූමියකි. මේ සිංහලයේ ගැන කතා කරන්නේ. කිසිම විටක තෙහෙට්ටු ගතියක් නොපෙන්වන අතර සෑම විටම සිනහවෙන් මුවසරසාගෙන වැඩෙහි නිරුක්ත වෙති. වැසියෝ හැම වෙලාවෙම සිනහවෙන් කිසිම වෙහෙස මහන්සියකින් තොරව සිනා මුසුමුසින් මුහුණෙන් ඉන්න මිනිස්සු කොට්ටාසය ලංකා වැසියෝ. අප අවිවාදයෙන් පිළිගත් යුතු එක් කරුණක් වෙයි. එනම් අප යුරෝපයේ අධ්‍යාපන ක්‍රමය සිංහලයා සතු බහුවිධ අධ්‍යාපන ක්‍රමයේ ඇති පුළුල් හා ගැඹුරු බව අහලකටවත් ලං වී නොමැති බවයි. දැන් අපි කතා කරන්නේ යුරෝපීය අධ්‍යාපන ක්‍රමය ගැන දැන්. ඒකෙන් ආදර්ශ අපි ගන්න කතා කරනවා. නමුත් ගයිගර් පඬිතුමා යුරෝපීය අධ්‍යාපන ක්‍රමය නෙවෙයි අපේ තිබිච්ච බහුවිධ අධ්‍යාපන ක්‍රමය ගැන කතා කරනවා. ඒක යුරෝපීන්ට වැදගත් කියලා එතුමා සඳහන් කරනවා මෙතෙන්දී. හරි? සිංහල වනාහි පරිසමාර්ථයෙන් කෘෂිකාර්මික රටක් වන අතර තමන්ට එදිනදා ජීවිතයේ අවශ්‍ය සියලු දේ තමා විසින්ම නිපදවා ගැනීම සිදු වේ. එතකොට සිංහලයෝ කවදාවත් මේ තමන්ට ඕන දේවල් පිටින් ගේන්න උත්සාහ කළේ නැහැ. මේ ග්‍රයිගර් මහත්මයා කියන විදිහට මේ අපි නෙවෙයි කියන්නේ සිංහලෝ නෙවෙයි කියන්නේ අපි දිහා බලාගෙන හිටපු විජාතිකයෝ කියන්නේ. ඔවුන් ප්‍රීතියෙන් සැපෙන් සතුටින් ජීවත් වෙච්ච ජනතාවක් මේ ලංකාවේ හිටියේ. ඔවුන්ගේ යැපීම් හරිම සරලයි. හරි? දැන් මෙතන මේ තවත් මෙන්හන්සේගේ තවත් පරිච්ඡේදයක් තමයි සැපවත් ජීවිතය. එතකොට මෙතන මේ උන්වහන්සේ ඒකට ගන්නවා ආදර්ශයක් යදන පසුලා ලංකාවේ ගමනක් යන මෑන් කෘතියක් සම්පාදනය කළේ. ඒ සමග කර්නල් අර්නස්ට් හෙකල් නැමැත්තා ශ්‍රී ලංකාවේ රටේ සංචාරය කරමින් ඒ පිළිබඳ අධ්‍යයනය යෙදුණු පසුව ලංකාවට ගමනක් යන නමින් කෘතියක් ප්‍රකාශ කරලා තියෙනවා. ඒකේ තියෙන මෙන්නම ලස්සන කතාවක්. සිංහලයෝ මුදල් අගේ නොදත්තෝ නොඇති. එනමුදු ලොව අන් කවරු ජාතියකටවත් වඩා ඔවුන්ට මුදල් අවශ්‍ය වනුයේ අවම වශයෙන්. ලොව සිවුදික පීරා බැලුවත් මෙම මාහැන්ගේ දිවයිනෙහි තරම් සුබාදහමේ විශිෂ්ට දායාදයන් හා අගනා සම්පත් කවදාවත් නොසිඳෙනා හා කිසිදු බාධාවකින් තොරව නෙලාගත හැකි ස්ථාන ඇත්තේ අල්පේ. මේ ලංකාවේ තරම් ස්වභාවික සම්පත් ඉතා පහසුවෙන් ලබා ගත හැකි ලෝකයේ අන් රටවල් තියෙන බොහොම ටිකයි කියලා මේ අර්නස්ට් හෙකල් කියන මැතිතුමා
එතුමාගේ කෘතියේ පැහැදිලි කරනවා. සහ මේ අල්පේච්ඡ ජීවිතය. අල්පේච්ඡ මේ එතන පාස පහලෙන් තියෙනවා. ඉදින් කවර කලකත් සිංහලයන් වෙහෙස මහන්සි වී ඔවුන්ගේ දුක්ඛම් කටළු වලින් තොර දිවියට බාධාවක් පමුණුවා නොගත යුතුයද නැත. දුගිය සිංහලයෙකුට වුවද කිසිදු අපහසුකින් තොරව ඔහුගේ එදා වේල සරිකර ගැනීමට සෑහෙන තරම් මුදලක් උපයාගත හැකිය. ශත 10කින් හෝ 15කින් එක් දිනක් බඩකට පුරා කා හැකිය. මෙරට සුලභව වගා කරන එළවලුවා අල්ලන මසුන් ප්‍රමාණය කෙතෙක් විශාල වීදයත් කිවහොත් බත් හා අනෙකුත් ආහාර වර්ග සමග අනුභව කරන වෑංජනවල හා මාළුවල කිසිදු හිඟයක් නොමැත්තේය. ඒ කියන්නේ මේ කෘෂිකර්මාන්තයෙන් අපි පරිපූර්ණ වෙලා හිටපු හැටි මේ හැකර් මහත්තයා හෙකල් මහත්මයා දකින විදිහ මේ කියන්නේ. එතකොට මේ සිංහලයෝ කියන ජාතිය ස්වයං පෝෂිත ජාතියක්. මේ ලියන්නේ 1890 ගණන් වල. වාගේ මෑත අවුරුදු 100කට එහා අපි මහා ස්වයං පෝෂිත ජාතියක්. ආහාර බහුල වෛද්‍ය පහසුකම් බහුල. මොකෝ හැමෝම වෙදකම දන්නවා. බැරිම වෙලාවක තමයි ගමේ වෙද මහත්මයා හොයාගෙන යන්නේ. වෙදරාළ හොයාගෙන යන්නේ. අද්වේත් හැම ගෙදරකම දන්නවා. එතකොට අපි ඊටාම ස්වයං පෝෂිත ජාතියක් තමයි මේ විදිහට පහළට වෙලා තියෙන්නේ. මෙතෙන්දී හොඳ කතාවක් කියනවා මේ පොතේ. මවුන් සිය නිවෙස් තුළ දිගාවි වේග ගන්න ආකාරය හෝ මග දෙපස රංචු ගැසි තොර තෝංචියක් නොමැතිව අල්ලාප සල්ලාපි යෙදෙන අවුරු ඕනෑම අයෙකුට දැකගත හැකිය. ගෙවැත්තේ එළවලු කොරටුවේ කිරීමට නියමිත සුළු මෙහෙය නිම කළ විට දවසේ ඉතිරි කොටස රිසිසේ ගත කිරීමට මොවුන්ට කිසිදු බාධාවක් නොමැත්තේය. මොවුන් විවේක ගත කරන ආකාරයේ කිසිදු උද්‍යෝගීමත් අවිරකින් හෝ කඩිසර භාවයකින් තොරවන්නේය. අප මවිතයට පත් කරන ආකාරයේ සිත් වශී කරන පුදුම නිසංසල බවක් හා අලස දැහැනකින් මෙම දිවයිනෙහි වෙසනා තෘප්තිමත් ජනයාගේ වැඩ කටයුතු හා දිවි පෙවත බැඳී ඇති බව පැහැදිලි වේ. සිංහලයනි තොප මෙලෙස ගත කරන දිවියට අපි ඊර්ෂ්‍යා උපදවන සුලිය. එනමුදු තොපි හෙට දවස ගැන හෝ ඉදිරි අනාගතය ගැන කිසිදු තැකීමක් කරන බවක් නොපෙනේ. මේ බලන්න මෙතෙන්දි මේ පැහැදිලි කරලා දෙන්නේ මේ සිංහලයෝ ඒ කියන්නේ තමන්ගේ වත්තේ පිටියෙන් තමන්ගේ ආහාරය සම්පූර්ණ කරගන්නවා. මොන් වැඩ කරන්නේ වරුවයි. දැන් අපි දන්න කාලේ විවෘත ආර්ථිකයේ මැද මුලාවදී දරුවෝ විදිහට ඔය ගමේ වැඩ කරන කට්ටිය කුඹුරට ගියත් 10 11 වෙනකොට ගෙදර එනවා. ගෙදර ඇවිල්ලා ඊට පස්සේ එළවලු කොරටුවේ තව පැයක් විතර වැඩ කරලා නාගත්තට පස්සේ හවස ඕන් අලස සුවයෙන් තමයි ගත කරන්නේ. ලීරන්න ගිය මිනිස්සුත් එහෙමයි. ගස් කපන්න ගිය මිනිස්සුත් එහෙමයි. හරි? ඊට පස්සේ ආව බැලි බෝන කිරි කපන්න ගිය මිනිස්සුත් එහෙමයි. ඕන් දරුවයි සිංහලෝ වැඩ කළේ. කෘෂිකර්මාන්තයේ යෙදුනේ. අන්තික මහත් එහෙම නේද? එතකොට ඒ කණ්ඩායම ඉතාම දීර්ඝ කාලයක් ජීවත් වුණා. දීර්ඝායුෂත් වින්දා. ඉතිරි කාලයේදී කරන්නේ මේගොල්ලෝ හොඳට නානවා ඊට පස්සේ ඇවිල්ලා. නාලා මේ ආහාර ගන්නවා හොඳ සමබල ආහාර වේලක් ගන්නවා. දැන් මේ කියන්නේ මේ අල්ලන මසුන් ප්‍රමාණය දැක්කහම. ඔව්. මේ රටට තවත් මේ ආහාර පිළිවලින් අඩුවක් නැහැ. බවන එළවලු ප්‍රමාණය දැක්කහම මේ විදේශ ජාතිකයෝ කියන්නේ ඒ කාලත් සිංහල බොහොම අලස විදිහට තමයි ජීවිතේ ඉතුරු කාලය ගත කරන්නේ. ඒ කියන්නේ කිසිම මේ කෙනෙක් යටපත් කරගෙන යෑමේ ආශාවක් හෝ කෙනෙක් අභිබවා දියුණු වීමේ ආශාවක් මේ අද තියෙන වේගවත් ගමන නැහැ කියලා කියන්නේ. ඒ මේ දැන් තියෙන මේ අධිවේගය නැහැ. රේස් එක නැහැ. රේස් එක නැහැ. ඒ රේස් එක නැති නිසා වුන් බොහොම දැන් කියනවා මේක එක් තැනක් කියනවා මේ පොතේ මේ සුදු මහත්තයෙක් කියනවා මේ සිංහල පොල්ලතු අග්ගිස්සෙන් වැටෙන ඉරුවෙලිය දිහා බලාගෙන ධානයකට සමවැදිලා වාගේ ගෙවල් ඇතුලේ පිළවුරට වෙලා බලා ඉන්නවා එයා දැක්කයි කියලා. ඒ කියන්නේ එච්චර ඔවුන් නිතරම සුමිහිරි බුලත් විතක් හපනවා ඔවුන්ගේ මානසික ආතතිය නැති කරගන්න. එතකොට හැම වෙලේම ඔවුන් කායික හරි කතා කරනවා යහපත් දේවල් ගැන. මේ දවසේ ඉතුරු එක වරුවයි වැඩ කරන්නේ මේ ආහාර තමයි මේගොල්ලන්ගේ. මටම ඇවිල්ලා පේනවා අර හාන්සි පුටුවේ දිගා වෙලා. ඔව්. ඉන්න පැරණි මුතුන් මිත්තෝ. ඉතින් බලන්න මෙච්චර සතුටින් හිටපු ජාතියක්. දැන් අපි කියන්නේ ලෝකයේ සතුටුම රට කොහෙද අපි කියන්නේ මේ භූතානය. භූතානයේ වැසියන්ගේ ජීවන ක්‍රමය තමයි අපේ තිබුණේ.
භූතානයටත් විදේශීය සුළඟ මේ විවෘත ආර්ථිකයේ විශ්ව ගම්මාන සිහිනය ගිහිල්ලා නැහැ තාම භූතානේ රත්තුමා ගෙනල්ලා නැහැ. ඒ නිසා වුන් මේ අපි 1890 ගණන් වල ජීවත් වෙච්ච විදිහට තමයි අද ජීවත් වෙන්නේ. ඉතින් බලන්න කොච්චර මොකද්ද මේ විශ්ව ගම්මානය කියන එකේ තේරුම? අපිව මේ රේස් එකකට ඇදලා දාපු එක නෙවෙයිද කළේ? ඈ අපිව මිරිකලා අඹරලා පොඩි කළා තල්ලා විසි කරපු එක නෙවෙයිද කළේ? මේ රටේ මම පෞද්ගලික අදහසක් මේ ඉදිරිපත් කරන්නේ මේ රටේ ස්වර්ගයට ගියා නම් දේශපාලඥයෝ දෙන්නයි ගියේ. මගේ පෞද්ගලික අදහසක්. ඩී.එස්. සේනානායක මහත්මයා. නැත්තම් අද අපේ රජයට ගොවිගම්මාන නැහැ. කෘෂිකර්මාන්තයක් ගැන කතා කරන්න විදිහක් නැහැ ඩී.එස්. සේනානායක මහත්මයා නැත්නම්. ගොවි ජනපද ව්‍යාපාරය ආරම්භ නොකළා නම් මොකද එතුමා 8ට විතර ඉස්කෝලේ ගිහින් ඊටු ටික ගත කළේ හේනේ කුඹුරේ පැලේ වාඩියේ මිනිස්සුත් එක්ක. මහා පොළොවේ පය ගහලා ජීවත් වුණා. තේරුම් ගත්ත මොකද්ද මේ රටේ කරන්න ඕනේ වැඩේ කියලා. ඒ රැල්ල අරගෙන ආවේ නැහැ. අනික ස්වර්ගයට ගියා නම් ස්වර්ගයක් දිව ලෝකෙට ගියා නම් සිරිමාව බණ්ඩාරනායක මැතිණිය වාමාංශික ව්‍යාපාරات එක්ක එකතු වෙලා එතුමිය හොඳට කළු සිංහල කාන්තාවක් පිටිපස්සට කොණ්ඩේ බැලලා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ෆොටෝ එකේ බලන්න සමුළුවේ ඉන්න මහා කළු සිංහල ගෑණිකේ තියෙන ප්‍රෞಢත්වය එලිසබෙත් මාර් රජිනකවත් නැහැ. එදා තිබුණු ආර්ථික ප්‍රතිපත්තිය තිබුණා නම් අද අපිට මේ මැසිවිලි කතා කරන්න කන්දේකම් මහත්තයාටවත් මටවත් මෙතන වාඩි වෙන්න දෙයක් නැහැ. එහෙනම් අපි රට වවලා දැන් බලන්න කොරෝනා වසංගතයක් ඇවිල්ලා අපේ රට ගිල ගන්නවා. දේශීය වෛද්‍යවරු අපි ගිහිල්ලා අපි ආයුර්වේද දෙපාර්තමේන්තුවට අපේ ඖෂධ බාර දීලා තියෙනවා මේවා ගැන පරීක්ෂණ කරලා අපට වාර්තා දෙන්න. මේවා හොඳද නැද්ද කියලා. මොකද අපි දේශීය වෛද්‍යවරු කන්දේකම් මහත්මයා දන්නවා. අපි ගොඩක් දේශීය වෛද්‍යවරු බේත් හොයාගෙන තියෙන්නේ මේකට. මං විතරක් නෙවෙයි. තව දේශීය වෛද්‍යවරු ඉන්නවා. බේත් හොයාගත්තු කට්ටිය. දැන් අපි කොරෝනා පළවෙනි රැළින් ඉඳන් මේ දක්වා දීලා අපි මේ සාර්ථක ප්‍රතිඵල නෙලාගෙන තියෙනවා. ඒ ඖෂධ අපි දෙපාර්තමේන්තුවට ගිහිල්ලා දීලා තියෙනවා. තවමත් කතා කළා මාස 3මාරක් විතර වෙනවා දීලා. උඹ මොනවද මේකට දැම්මේ කියලාවත් ඇහුවේ නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ උඩ පාවෙන්නෙම ලැබු කබල් විතරයි. මේවා YouTube වලයි මේවා මතුවෙන ලියාපදිංචියක් වත් නැති වෙද මහත්තුරු සර්වාංග ලියාපදිංචි කැඩුම් බිඳුම් වෙද මහත්තුරු අද බේත් හදනවා. ඒවා තමයි උඩට ඇවිල්ලා මතුවලා යන්නේ. කපු දේවාල වල කපු මහත්තුරු බේත් හදපුවා දේශපාලඥයෝ කරේ තියාගෙන මේ වේදිකාවට කියනවා. මොනවද මේ කරන්නේ? ඇයි මේ වසංගතයේට දැන් ආයුර්වේද දෙපාර්තමේන්තුවට දුන්නයි කියනවා අවසරය වෙදකම් කරන්න. තාම මම දැක්කේ නැහැ කලෙඩක්වත් ගියාද කියලා නා. යන්න නම් දේශීය වෛද්‍යවරු ටික කැඳවන්න. කැඳවලා මේ ගැන සාකච්ඡාවක් කරන්න. මොකද දේශීය වෛද්‍යවරු අතේ බේත් තියෙන ආයුර්වේද නෙවෙයි. මම පිළිගන්නේ මේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ තියෙන මේ සෙම කියන සංකල්පය මෙතෙන්ද තියෙන්නේ. අපි කියන සෙම නෙමෙයි මේක විසක්. විසක් කියන වෛරස් එකට සිංහල වෙදකමේදී. ආයුර්වේදෙත් එහෙමයි කියන අතා කරන්නේ. නමුත් ඔය පේයාවල් හදන ආයුර්වේද වෛද්‍යවරුන් ගොඩක් තියෙන මේ සෙම් පපුවේ සෙම අයින් කරන සංකල්පය නිසා වෛරස් එක මරණ සංකල්පේ නෑ. වෛරස් එක මරණ සංකල්පයේ තියෙන දේශීය වෛද්‍යවරුගේ. හැබැයි ඔය YouTube වල කෑ ගහන දේශීය වෛද්‍යවරුන්ගේ ගාව නෙවෙයි. නිහඬව ආයුර්වේද දෙපාර්තමේන්තුවට බේත් එක ගිහිල්ලා තියෙන දේශීය වෛද්‍යවරුන්ගේ. අපි YouTube channel වල කෑ ගහන්න යන්නේ නැහැ නේ අසංක මහත්තයා. අනිවාර්යයෙන්. අපිට අපේ පෞරුෂය රැක ගන්න හැටි අපි දන්නවා. අපි බේත් හදලා තියෙන්නේ. රටට එපා නම් මේ බේත් අපට අපි මේ බේත් ටික දුප්පත් අහිංසක රෙඩු කීප දෙනෙකුට දීලා අපි නිකන් ඉන්නවා. අපි මේවෙන් සල්ලි හම්බ කරන්න අපිට බලාපොරොත්තු වෙන්නේ නැහැ නේ. වසංගතයක් වෙලා ආදි සල්ලි වඩා ගන්න අපට උවමනාවක් නැහැ. අපි සාධාරණව රජයට කියලා තියෙනවා. මෙන්න මං හදව බේත. පරීක්ෂණ කරලා බලන්න. හොඳ නැත්නම් හොඳ නැහැ කියලා කියන්නේ. අපිව කැඳවන්නේ. ආයුර්වේද දෙපාර්තමේන්තුවට අවස්ථාව තියෙනවා නම් ප්‍රතිකාර ගන්න පටන් ගන්න. අපි ලැහැත්ති එන්න අපි බේසාපු වහලා හරි ඉන්නම්. මෙතෙන්දී මම තව එකක් කියන්න ඕනේ. මම මේ අලුත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් තුනා දේශීය වෛද්‍යවරුන්ට වෙනම වෛද්‍ය සභාවක් දෙන්න. මම ඒකට දැඩි විරුද්ධ හිටපු වේද මහත්තයෙක්. මොකද අපි දෙගොල්ලෝ එකතු වෙලා හිටියොත් තමයි මේ එන විජාතීකරණයට මුහුණ දීමේ හැකියාව තියෙන්නේ. නමුත් මටත් දැන් හිතෙනවා සමහර වෙලාවල් වලට ආයුර්වේද ડોක්ටර්ස්ලා කියන වේද මහත්තුරු කොටස දේශීය වෛද්‍යවරුන්ට සලකනවා මදි වගේ දැන් කියලා දැන් මටත් හිතෙනවා. වුන් අපිව පාවිච්චි කරනවා මිස හැම වෙලේම අපේ අයිතිවාසිකම් අපට දිනා දෙන්නේ නැහැ කියන මතයක් මටත් දැන් සති දෙක තුනක ඉඳලා දැනෙනවා ඒක. අවශ්‍යතාවයක් වෙනම වෛද්‍ය සභාවක් අවශ්‍ය වෙයිද කියන මතේ මමත් ඉන්නවා දැන්. මොකද මේ දේශීය පාරම්පරික වෛද්‍යවරුන්ට මේ රටේ නිසි තැන නිසි ගෞරවය හිමි වෙච්ච දාර තමයි මේ රටේ වෙදකම ලෝකයට හඳගාලා කියන්න පුළුවන් වෙන්නේ.
මේ රටේ කෘෂිකර්මාන්තය කරන පාරම්පරික දේශීය ක්‍රමයට දේශීය බීජ ටික රැකගෙන ඉන්න දේශීය ක්‍රමයට දේශීය නැකත්වලට වෙලාවට කලාවට වැඩ කරන ගොවියාගේ ගොවිකම ඉස්සරහට ගත්තොත් විතරයි මේ ගොවිකම රැකගන්න පුළුවන් අපිට. ලෝකයට ආදර්ශයක් දෙන්න පුළුවන්. හරි? දැන් කන්දේගම මහත්මයා දියරපෝර ගැන දැන් කතා කරා. එතුමා ඉදිරි වටේදී දියරපෝර ගැන සංකල්පයක් මේ මෙතුමා සොයාගෙන වෙලා තියෙනවා අපේ පරණ අපේ පාරම්පරික මේ දැනුම් කෝෂයේ තියෙනවා දියරපෝර අපේ යුරෝපියන්ගේ එන්න ඕනේ නැහැ නේද කන්දේගම මහත්තයා. ඒ වගේ මේ අපි කියන්නේ අංග සම්පූර්ණ වෛද්‍ය ක්‍රමයක් හා කුෂිකර්මාන්තයක් දන්න මිනිස්සු ඉන්න රටක් මේක. දැනගෙන හිටපු මිනිස්සු ඉන්න රටක්. එහෙනම් අපි දැන් නොදන්න මිනිස්සුන්ට මේ කුෂිකර්මාන්තය හා වෙදකම කියලා දෙන්න ඕනේ. මේක විෂයක් විදියට මම නම් කියන්නේ මේ සිංහල වෙදකම කියන එක විෂයක් විදියට පාසල් විෂය නිර්දේශයට ගේන්න ඕනේ. මේ මොකද මේ රටේ ඉන්න මිනිස්සුන්ට ලංකාවේ පැලෑරි ටික අඳුනලා දෙන්න ඕනේ. මේ ළමින්ට ගස්වැල් ටික අඳුනලා දෙන්න ඕනේ. ඒ එක්කම අද්භේත පාරම්පරික පොඩි බේත් වර්ග මේ ළමින්ට ගොන්නන්න ඕනේ. අන්න එතකොට මේ ළමින්ට වෙද මහත්තයෙක් ගාවට යන්න හරි. ඉස්සර අපේ මිනිස්සු කෙලින්ම දොස්තර මහත්තයා හොයාගෙන ගියේ නැහැ බඩේ හැක්කුමක් කරනවා. වෙද මහත්තයා හොයාගෙන ආවෙත් නැහැ. අත්තම්මා හරි අම්මා හරි ටක් ගාලා බේතක් හදලා දෙනවා. ඒ දැනුම් ටික දැන් ශීඝ්‍රයෙන් නැහැ. දැන් මේ ඇත්තටම නැහැ. මගේ පරම්පරාවේ කටියට නැහැ. ඉතින් මේක ලබා දෙන්න ඕනේ අහපො. හරි? කලට වේලාවට ගොවිතැන් කරන්න හැටි ලබා දෙන්න ඕනේ. පෝර ටික සකස් කරගන්න හැටි වත්තින් පිටින් ලබා දෙන්න ඕනේ. මේ දැනුම ලබා දෙන්න නම් අපි අධ්‍යාපන ක්‍රමය බහුවිධ අධ්‍යාපනයක් ගේන්න ඕනේ. ලංකාවේ තිබිච්ච දැක්කනේ යුරෝපීය අපේ අධ්‍යාපන ක්‍රමය මේ වර්ණනා කරපු හැටි අපේ තිබුණේ. යුරෝපයට ආදර්ශ ගන්න ඕනේ අධ්‍යාපන ක්‍රමයක් අපි ගාව තිබුණා බහුවිධ අධ්‍යාපන ක්‍රමයක්. ඔය තුල ওই ටික තිබුණා. එහෙනම් අපි දැනුත් මේ ලංකාව ආයෙත් සිංහලයට ගේන්න ඕන. අපි ආයෙත් එතෙන්ට යන් විෂය නිර්දේශයේ පොඩ්ඩකට වෙනස් කරලා කෘෂි විෂයට හරි කමන්නේ මේ ශාක ගැන වෛද්‍ය ක්‍රමය ගැන පොඩි දේවල් ටික එකතු කළොත් මේ ටික අල්ලගෙන ළමයි ලොකුවට නැගිටි. ඒකට කන්දේගම මහත්තයා ලැහැත්ති කොහොමද පෝර හදන්නේ රසායන බේත් රසායනික කියන්නේ දියර පෝර වර්ග හදන්නේ කියලා දෙන්න. අපි ලැහැත්ති ඔසු වර්ග නිෂ්පාදනය කරන්නේ කොහොමද ප්‍රායෝගිකව කරන්නේ කොහොමද කියලා දෙන්න. අපි ඉස්සරහට කතා කරමු ඒ ගැන. හොඳයි. ඊටාම වටිනා ආරම්භයක් පළමුවට අපි යනවා විරාමයකට. විරාමයෙන් පස්සේ තවත් බොහෝ දේ කතා කරමු. ගොවිකමයි වෙදකමයි පිළිබඳව රැඳී ඉන්න. වසර 5000ක් පුරාවට මහ පොළව මත වැළලී ගිය ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක අභිමානනීය හෙළිදරව්ව අපට අමතක වගේ අපේ පරපුරේ ලේ උරුමයේ සත්‍ය කතාව රාවණා අද රාවණා වැඩසටහන බොහොම සුවිශේෂ වැඩසටහනක්. මොකද මේ ගොවිකම අපි ගාව තිබුණා. දැන් පළමු වටේදී මේ සියලු දේවල් කියද්දී අපිටත් මතක් වෙනවා මේ දේවල්. විශේෂයෙන්ම මෙවැනි දේ කතා කිරීමට මේ කතිකාවත නිර්මාණය කරන්න මේ වෙලාව මේ තැන හදලා දුන්නේ මේ මණ්ඩපේ නිර්මාණය කරන්නේ Voice of Asia මාධ්‍ය ජාලයේ සිතරුප වහිනියේ ගරු සභාපති ප්‍රශාන්ත කාර්යපෙරුම මහත්මයා ඉතාම ගෞරවයෙන් සිහිපත් කරන්නට ඕනේ. ඉතාම වටිනා ගුවන් කාලයක් වෙන් කරන්නේ මේ ඉතිහාසය ගැන කතාව වෙනුවෙන්. ඒ නිසා එතුමන්ව ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ වගේම Voice of Asia මාධ්‍ය ජාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාර්යපෙරුම මහත්මයා එතුමා නිරන්තරයෙන් මේ වැඩසටහන වෙනුවෙන් එතුමාගේ යෝධ ශක්තිය දායකත්වය හෙවන ලබා දෙනවා. මේ වැඩසටහන මොන බාධකයක් ආවත් මොන ප්‍රශ්නයක් ආවත් රැගෙන යන්නට ඕනේ ආශිර්වාදය දායකත්වය තල්ලුව එතුමන් අපිට ලබා දෙනවා. එතුමා නිරන්තරයෙන්ම කියනවා මේ භෝග වගාව අපි වැවුවොත් අපි මේ රැල්ලක් ඇති කරොත් වවන්න අපේ ආහාර අපේ භෝග එක ඉතාම වටිනවා කියලා. ඒ නිසා මේ දවස්වල එතුමත් මම හිතන්නේ ඖෂධ පැලෑටි සහ වගාව සිද්ධ කරන්න පටන් අරන් තියෙන්නේ. ඒ වගේම මේ පහනක් අපි දල්වමු රාවණා දෙවියන් වෙනුවෙන් රාවණයන් වෙනුවෙන් අපේ මුතුන් මිත්තා වෙනුවෙන් අපේ ඉතිහාසයේ මැවුම්කරු වෙනුවෙන් අපේ වටිනාකම් සියල්ල දරා සිටි
එතුමන් වෙනුවෙන් ආශිර්වාදය දල්වමින් පහනක් දල්වමු. මේ අඳුර නැති වෙලා ගිහිල්ලා මුළු ජාතියටම රටටම ආලෝකය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් එතුමා නිරන්තරයෙන් මේ කටයුතු මතක් කරන නිසා ඒ ප්‍රියන්ත කාර්යපෙරුම් මහත්මයාගේ මතක් කිරීමත් කරලා අපේ විශේෂයෙන්ම කියන්නට ඕනේ මේ වැඩසටහනේ අපේ නිෂ්පාදකතුමා සජීව බාලසූරිය මහත්මයා විශාල කාලයක් තිස්සේ මේ වැඩසටහන ඉතාම සමබරව රැගෙන යන්නට පුළුවන් ඉතාම දක්ෂ නිෂ්පාදකවරයෙක් ඒ වගේම අපේ සියත කාර්ය මණ්ඩලයේ සියලු දෙනාත් නරඹන ඔබත් පළමු වැඩසටහනේ සිට මේ දක්වා පැමිණි අපේ සම්පත්දායකයින් ඒ සියලුම දෙනා ඉතාම ගෞරවයෙන් සිහිපත් කරමින් මම මේ ගොවිකම කිව්වහම පුදුම ආසාවක් තියෙන්නේ. අර මුල් වටේදී ඔබ බොහෝ දේවල් කියද්දි මට මතක් වෙනවා අපි පාසල් යන කාලේ. අපිට ගොඩ මඩ දෙකේම ඕවිටවල් වල අපි මේ ගොවි කටයුතු කරනවා, ගොවිකම් කරනවා. සමහර වෙලාවට පාසලේ අන්තිම දවස් කීපේ මතක් වෙනවා නිවාඩු කාලේ කැලෑව සුද්ධ කරන්න තියෙනවා. අහවල් භෝගේ දාන්න තියෙනවා. කෙහෙල් මල් වලට උර දාන්න තියෙනවා. මේ වගේ ගොඩක් දේවල් අපිට මතක් වෙනවා. පුදුමාකාර සතුටක් විඳිනවා. සමහර වෙලාවට බුලත් අතක් කඩාගෙන ඒක රුපියල් 1.50ක් ගත්තාම කඩේට දීලා ඒක මහා ලක්ෂ ගාණක් ගත්තා වගේ දැනුණා. හැබැයි අද පරම්පරාවට මේ අත්දැකීම නෑ කන්දක මහත්මයා. ඒ හින්දාම තමයි මේ අයට කිසියම් දෙයකින් සෑහීමකට පත් වෙන්නේ නැති හැඟීමක් ඇති වෙලා තියෙන්නේ. අනුන්ගේ දේ වටිනවා, තමන්ගේ දේ වටින්නේ නැති වෙලා තියෙන නිසා මේක ලොකු රැල්ලක් බවට දැන් පත් වෙමින් ඉන්නවා. අර කට්ටියක් වැව්වා, කට්ටියක් චිත්‍ර ඇඳ. හැබැයි මේක දිගටම කරගෙන යන්න එපා. ඔබටත් පුළුවන් නේ වවල මාතලේ වවල ඒක අතහැරලා දානවා. එහෙම නෙමෙයි. මාතලෙත් වැව්වා. අද මේ ඇල හැරෙන තැනත් වවනවා. මේ සියල්ල පවත්වා ගන්නවා. ඒ නිසා අපේ රටේ ඉඩමක් නැති පඩි පෙළ දිගේ පෝච්චි තියලා ප්ලාස්ටික් භාජන තියලා වවන මිනිස්සු ඉන්න රටක් මේක. ඒ නිසා ඉඩ නැහැ කියන එක උත්තරයක් නෙවෙයිනේ. වවන්න උවමනාව ඕනේ. වවන්නේ ඒකේ වටිනාකම තේරුම් ගන්න. ඔබ තමයි මේක තේරුම් ගන්න පුළුවන් හොඳම කෙනා. මම කියන්නේ ඒකයි මම වෙන කිසිම රස්සාවකට කැමති නැහැ. කැමැත්ත තියෙන්නේ ගොවිකමට. එහෙනම් මගේ හැඳුනුම්පතේ මේ අලුත් හැඳුනුම්පතට ඉස්සල්ලා හැඳුනුම්පත එනකම් මගේ රැකියාව තිබුණේ වැවිලි කරු. නමුත් මේ හැඳුනුම්පතේදී ඒක අයින් කරලා තියෙනවා මට හරි දුකයි. මොකද මගේ තාත්තා කියපු කතන්දරේ තමයි ගෙදරකට කොච්චර සෙනගාවත් ගොවියෙක් බය නැහැ. කන්න දෙන්න තියෙනවා. නමුත් රජයේ සේවකයෙක් බයයි. දවස් දෙකක් කන්න දෙයි. තුන්වෙනි දවසේ වෙනකොට එයා ගෑහෙනවා. ඇයි? එයාගේ වැටුප හරියටම තමන්ගේ ජීවත් වීමට තමයි පුරුදු වෙලා තියෙන්නේ. ගොවියට එහෙම දෙයක් නැහැ. අන්නේ ඒ රටේ ජනාධිපතිතුමාට ඇහෙනවා නම් ජනාධිපතිතුමාට කරන්න තියෙන එකම පළවෙනි රාජකාරිය කෘෂි රසායනික වලින් තොර රටක් කරන්න නම් මේක කෘෂිකර්ම විද්‍යාව අනිවාර්ය විෂය කරන්න පළවෙනි මේ රටේ. මේ කෘෂිකාර්මික රටේ කෘෂිකර්මය කියන විෂය අනිවාර්ය විෂය බවට පත් කරන ජනාධිපතිවරයා හෝ අධ්‍යාපන මන්ත්‍රීවරයා කවුරුද ඔහුට පුදන්න ඕන. එයි ගෙදරට ගෙනාපු කැකිලි ගෙඩියක් පැලවෙන්නේ නැතුවම කුණු වුණාම කණ්ඩ බැරුවාම ඔක විසි කරපුවාම වැල්ලා කැකිලි වෙලක් දුවලා කැකිලි ගෙඩි 10ක් 15ක් දෙන රටක් මේක. එහෙම රටක කැකිලි වෙලක් නිවැරදිව හදාගන්නේ කොහොමද කියලා මෙච්චර විස ගහලත් පොළොවට තාම වැවෙනවා. තාම වැවෙනවා. ඒක කොහොමද හදන්නේ කියන එක උගන්වන විශ්වවිද්‍යාලයක්. රසායනික නැතුව කොහොමද ඒක කරන්න කියලා උගන්වන විශ්වවිද්‍යාලයක් මේ රටේ හැදෙන්න ඕනේ. ඒ සඳහා අධිරාජ්‍යවාදීන් තහනම් කරපු හේන නැවත මිනිස්සුගේ ගාවට ගේන්න ඕනේ. අධිරාජ්‍යවාදීන් දැක්කා මේ හේන සංකල්පය. මොකද හේන කියන වචනයට ඉංග්‍රීසි භාෂාවේ වචනයක් නැහැ. ඒගොල්ලෝ පාවිච්චි කරන හේන. හේන කියන්න බෑ චේන. හරිද? හේන කියන වෙන වචන ඉංග්‍රීසි භාෂාවේ නැහැ. තිබුණේම නැහැ. ඒ නිසා මේ හේන තිබුණා නම් කුසි රසායනික වලට මේ පැත්ත පලාත එන්න හම්බෙන්නේ නැහැ. හේනේ රසායනික යෙදුවේ නැහැ වගාව සඳහා. ඔවුන් කලේ නියමිත වෙලාව අල්ලලා. වෙලාව කියන්නේ නැකත නෙමෙයි. ලංකාවේ ඇට පැලවෙන කාලය අල්ලලා වගා කරපු එක. මේක අලවත්තාගොඩ ප්‍රේමදාස මහත්තයා ලියනවා කේන්තියෙන් පොතක්. ගොංකමක් වූ ගොවිතැන. පුළුවන් නම් හොයලා කියවන්න. ඔය පොතේ එයා පැහැදිලි කරනවා මේ කාරණාව. හැබැයි ඒ තිබෙන භාෂාව ගොවියන්ට තේරෙන්නේ නැහැ. ඒකයි මේක වැරද්ද. ඒකේ කියන්නේ හන්තානෙත් ගතාරෙත් පස්සාම්පල් දෙකම එක්තරා මාසයකදී එක සමානයි. ඒ තමයි පෝර හැදෙන මාසේ.
මේ පෝර හැදෙන මාසයේදී තමයි අපේ මිනිස්සු හේන් කොටන්න ගියේ. ඉඩම් අයිති නෑ. ඇත්තටම ඉඩම් අයිති නෑ උන්ට. ඉඩම අයිති ආරච්චිලට. ආරච්චිල ගාවට 3-4 දිනක් ගිහිල්ලා හේනක් වගා කරගන්න අවසර ඉල්ලනවා. ඔය කවුරු කිව්වත් පරිසර හානියක් වුණා කියලා මම ඒක පිළිගන්නේ නෑ. පරිසර හානිය වෙන්නේ හේන වැහුවට පස්සේ අද අලි වනාන්තරයේ ජීවත් වෙනවා. වනාන්තරයේ අලින්ට කන්න දෙයක් නෑ. අලින් තමන්ගේ කෑමනිස්ප හොයාගන්නේ අතෑරපු හේනේ. අවුරුදු 4ක් විතර හේන වැඩ කරලා අතෑරියට පස්සේ අලි ටික එනවා හේනට. අර පල්ලෙයා බිම තියෙන ගස් තමයි කන්නේ. අලියට වැඩිය උස තියෙන අත්තක් කඩන්නේ කලාතුරකින්. එතකොට දැන් කොහේ කැලෑව? දැන් කනවා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වනජීවී නිලධාරීන් ඔක්කොම කෑ ගහනවා අලි ගම් වදිනවා කියලා. ගම් වල මිනිස්සු කියනවා අලි වදිනවා කියලා. නෑ. ඒ සිද්ධිය උනේ අරක. එන හේන් හොයාගෙන ගමට එනවා. මේ සේරම වින්නහි වලට මුල මේක. ඉතින් අපේ ආරච්චිලගෙන් ගිහිල්ලා හේනක් එල්ලපුවාම ආරච්චිල ගාව දැනුමක් තියෙනවා. කොයි හේනද මේගොල්ලන්ට දෙන්නේ? හේන් හැමතැනම නැහැ. හේන් තියෙනවා ඒවට නම් තියෙනවා කිරියම්මාගේ හේන මේ එක එකනයි නම් වලින් හේන් තියෙන්නේ. ඒ මේගොල්ලන්ට ගැලපෙන හේන කෝකද කියලා එයාට දෙනවා මේ අන්නරක කොටන්න කියලා. ඒක අවුරුදු 4-5ක් ගිහිලාද පුරන් වෙලා තියෙනවද කියලා බල්ලයි දෙන්නේ. එතකොට මුළු රවුම ගිහිල්ලා එනකොට අන්තිම එක ආයතරයක් පුරන් වෙලා හැදිලා තියෙන්නේ. එමයි කුමුරු රටාව මේ හේන් රටාව මේ රටේ තිබුණේ. එතකොට ඒ කණ්ඩායම ඔක්කොම එක්කහු වෙලා සමූහයක් හැටියට ශ්‍රමය එතන වියදමක් නැහැ. ඔක්කොම කට්ටිය එක්කහු වෙලා තමයි මේ හේන කොටන්නේ. මේ හේන ගිහිල්ලා තිබ්බට පස්සේ ආරච්චිල එක රවුම් ඉදමන් නම් මැද කැටයක් තියලා කැටේට අර කරත්තරෝද වාගේ බෙදලා මැද කැට හේන කියලා ඒ එක එක කැල මේක සිරිසෙන්ට මේක පියදාසට මේක අප්පු සිඤ්ඤට කියලා වෙන් කරලා දෙනවා. ඊට පස්සේ හේන ඒගොල්ලෝ નિયમિત දවසේ නැකත් මහත්තයාගෙන් නැකත අරගෙන નિયમિત වෙලාව ගින් දෙවියෝ බුදුන් අදහලා ලෑස්ති වෙලා ඉන්නවා හේන කොටන්න. ඒන කොටනකොට ඒගොල්ලෝ බත් එකයි වතුර ලබ්ගටයකට ගෙනන්නේ ඕක එක්තරා දුරක ගිහින් තියලා තමයි වැඩේ පටන් ගන්න. ඒ පටන් ගන්නකොටත් ආචාර ධර්ම තියෙනවා. පටන් ගන්න ඉස්සෙල්ලා මේ ඉඩ බහිරවයා ඉන්නවා. බහිරවයාගේ බැල්මෙන් අයින් වෙන්න ඕනේ. ඒ හින්දා ඔක්කොම එක හඬට. ඒ කියන්නේ ඒ තමයි ආධ්‍යාත්මික බලය එක තැනට එක තිතට ගන්න එක. ඔක්කොම ඒ මොහොතේ තමයි බලාගෙන ඉන්නේ. ඒ තමයි ආධ්‍යාත්මික බලය මේකට කවන හැටි මේ හේනට. ආය ආධ්‍යාත්මික බලය වැඩි තැනට සත්තු වෙන්නේ නැහැ. පළවෙනි පියවර එතන. එතකොට බහිරවයට කියලා තියෙන්නේ යම් කිසි කෙනෙක් පුද පූජා නැතුව තමයි එයා තෘප්තිමත් නොකර ඔහුගේ බැල්ම ඉවත් කරන්නේ නැතුව යම් කිසි කාර්යයක් පටන් ගත්තොත් ඔහු ආහාරයට ගන්න. ඒ කියන්නේ පාඩු ගන්න යාට. එහින්ද ඔක්කොම බය. ඒ හින්දා ඔක්කොම කට්ටිය එකතු වෙලා අර ආරච්චිල පටන් ගන්න කියාව කවුරු හරි එක්කෙනෙක් පටන් ගන්න කියාපුවාම වෙලාවට හා පුරා කියලා පටන් ගන්නවා. ඔක්කොම හා පුරා කියලා හයියෙන් කෑ ගන්න ඕනේ. මේ හිතන්න කාලේ ඇවිල්ලා. මේවා විශ්වවිද්‍යාලේ උගන්වන්න කාලේ ඇවිල්ලා. පුරා කියන්නේ බහිරවැගේ නෝනා. බහිරවැයට මොනවද දීලා තෘප්තිමත් කරන්න බෑ. හැබැයි නෝනා එනවා කියලා කිව්වොත් එයා බය වෙලා බලනවා ඒ පැත්ත. එතකොට මේ කපනවා. ඔක්කො මේක තමයි පාවිච්චි කරන්නේ. වචනේ එකයි අපි හා පුරා කියලා කියන්නේ ඒක. මේක තමයි මට මේ ගොවියෝ කියපු වචනේ. එහෙනම් ඔක්කොම බයිරවේ අහක බලනවා කොටන්න පටන් ගන්නවා. එක දිගට ජවයෙන් කොටාගෙන ගිහිල්ලා එක අර බත් මුලයි වතුර එකයි තිබුණ තැනදී වතුර ටිකක් බීලා ආයේ බත් මුලයි වතුර එකයි තවත් ඉස්සරහකින් මැනලා තියලා මේගොල්ලෝ කපන්න පටන් ගන්නවා. ඒ තමයි ඉලක්කය. එතෙන් එනකන් කපන්න ඕනේ. බලන්න ශ්‍රමය සංවිධානය කරලා තියෙන හැටි. එතෙන්දි තමයි හූ කියලා නවත්තලා බත් කාලා වතුර බීලා ආයේ වැඩ කරන්නේ නැහැ. ඔබතුමා හරි ආයේ වැඩ කරන්නේ නැහැ. ඒකත් එහෙම වැඩ කරපු උදැල්ල ඒ දේවල් ටික හරියට පිරිසුදු කරලා තමයි ඒ ගේන කොට. ඔව්. එතකොට මේගොල්ලන් ආයේ වැඩ කරන්නේ නැත්තේ අයියේ. කාපු ටික දිරවන්න විවේකයක් අවශ්‍යයි. හවස්වරු විවේකයක් අවශ්‍යයි. නැත්තම් කෝ අපිට ශක්තිය, කෝ අපිට ප්‍රතිශක්තිය. එතකොට කොරෝනා එකට පයින්න දපේ. ප්‍රතිශක්තිය නැහැ. එයින් පස්සේ ටිකක් වෙලා ඉඳලා හාන්සි වෙලා ඉඳලා එහෙම හාන්සි වෙන මිනිස්සු බලන්න ඕන නම් එන්න සීහල ගම්මානෙට. හාන්සි වෙලා ඉන්න නැති ඉඳාගෙන ඉන්න හැටි කැලේ ඇස්සේ බලන්න මගේ ගොවි මහත්තුරු. නිින්ද ගින් ගොරවනවා ඒගොල්ලෝ. ඊට පස්සේ තමයි අර කපාපු කෝටු පෑහලා ඒ ටිකක් කරගහගෙන ඇවිල්ලා කුඹුරේ හේතු කරනවා. ඇයි? හේන වගා කරලා ඉවරලා තමයි කුඹුරු වැඩ පටන් ගන්නෙ. හේන අර අක්වැස්සට පටන් අරන් යන්නේ අක්වැස්සෙන් ඒකටයි වපුරන්නේ මහ වැහිනකොට ඒගොල්ලෝ කුඹුරේ. එතන කුඹුරට කෝටු ඕනේ.
එතකොට ඒ කපන්නෙත් පිළිවෙලට. හාකම් පෙත්තට කපන්න ඕනේ. තනි පෙත්තට කපන්න බෑ. තහනම් උල්ලන්න එන්න පුළුවන්. හාකම් පෙත්ත කියන්නේ දෙපැත්තට. ඒ සඳහා තියුණු කැත්තක් තියෙන්න ඕනේ. කැත්ත හොඳට ගා ගන්න ඕනේ. කැත්ත හොඳට ගාලා නැත්නම් ඔබ ගොවියෙක් නෙවෙයි. කතාවක් තියෙනවා ගව මහත්තයෙක් ඉන්නවා ගව මහත්තයාට ලස්සන දුවක් ඉන්නවා දැන් දුව කසාද බඳින්න බෑනෙක් හොයාගන්න ඔක්කොටම පණිවිඩය යවනවා කවුරු හරි ඉන්නවා නම් ඇවිල්ලා මෙන්න දුව එකගෙන යන්න කියලා. හැබැයි පරිසරයට මුණ දෙන්න ඕනේ. එනවා තරුණයෙක් එයාට දුන්නා කිව්වා ගිහිල්ලා අහවල් හේනේ අහවල් තැන තම්පල ගහක් තියෙනවා කපාගෙන කියලා කැත්ත දුන්නා. එයා කැත්ත අරගෙන දුවන්න ගත්තා. අර තරුණිය ලස්සනයි. අප්පුඩියක් ගහලා නවත්තලා කිව්වා නෑ නෑ දුව දෙන්නේ නෑ. යන්න පරාදයි පැරදුන මේ ඉන්ටර්විව් එකෙන් හේතුව තමයි අර කැත්ත ගෑවේ නැහැ. කැත්ත ගන්න නැතුව හේනට යන මිනිහා ගොවියෙක් නෙවෙයි. එයා ඒකෙන් පැරදුනා. ඊට පස්සේ පහුවදා එනවා එක්කෙනෙක්. පහුවදා එන එක්කෙනාටත් ඒ කැත්ත දෙනවා ගිහිල්ලා තම්පල ගහ කපාන්න කියලා. එයා ගත්ත කැත්ත ගෑවා. කැත්ත ගාලා ඉවරලා එයත් දැන් දුව ලස්සනයි නෙවෙයි. එයත් දුවන්න ගත්තා. ඉක්මනට මේ කපාන්න. අප්පුඩියක් ගහලා නැවතුවා. ඇයි? වාම් පතුල දාගත්තේ නැහැ. වාම් පතුල කියන්නේ හැමකෙන් හදාපු සෙරප්පුව. තමන්ගේ අරසාව එයා තමන්ගේ අරසාවක් දන්නේ නැහැ. එයාත් ඉවරයි. පහුවදාව කෙනෙක් එයාටත් ඒකම කිව්වා. එයා කැත්ත ගෑවා වාම් පතුල දැම්මා හිමින් හිමි යනවා. අප්පුඩි ගහලා නැවතුවා දුව ඇරයි යන්න කියලා කිව්වා. ඇයි? තමන්ගේ අරසාව ආයුධේ තියුණුකම ඒ පරිශ්‍රණයෙන් ඔහු පාස්. ඉන්න සිව් මේක. ඊට පස්සේ හේන් කොටලා ඉවර වෙලා හේන දැන් මේ විදිහට හේන කොටලා ඉවරනවා. කවුරු හරි එක්කෙනෙකුට හූ කියන්න බැරුණා නම් ඒ කියන්නේ වෙලාවට එතන කපා ගන්න බැයි නම් ඔහු දුර්වලෙක්. ඒ දුර්වලෙක් Taman දුර්වලෙක් කියා ගන්න කැමති නැහැ මිනිස්සු. එහෙනම් වේගෙන්ම කොටාගෙන යනවා. ඔය වැඩ කරගෙන යන ASCII කවුරු හරිගේ අතප්පයක් කරනවා නැත්නම් ලෙඩක් හැදෙනවා. අනික් කට්ටිය ඔක්කොම එයාගේ කොටස සුද්ධ ඉවර කරලා දානවා. ඒක තමයි සහයෝගය. එයා ගෙදර අසනීපෙලා ඉන්නේ නමුත් එයාගේ කොටස අනික් කට්ටිය එක්ක කොටනවා. තව ටිකක් ඉස්සරහට. මේ විදිහට වැට බඳිනකොට තමන්ගේ කොටස බඳිනවා. අනිත් ටික අනිත් එක්කෙනා බඳිනවා. අනිත් එක්කෙනා අනිත් එක බඳිනවා. මේ විදිහට වැට සම්පූර්ණයෙන් බඳින්නේ සහයෝගයෙන්. මෙන්න මේවා උගන්වන්න මේ රටේ මිනිස්සුන්ට මේ ශ්‍රමයට ගෙවන්න නෙමෙයි. අපි කොහොමද කුඹුරේ කයිය තිබ්බේ? කොහොමද අපේ හේනේ කයිය තිබ්බේ කියන කතන්දරේට. ඊට පස්සේ මේක හේන ගිනි තියන්නේ ඔක්කොම කට්ටිය එක්ක අහුවෙලා. ඇයි හේන ගිනි තිය ඔක්කොම කට්ටිය එක්ක අහුවෙලා සරම දෙක නැවලා සාටකේ මේ ඔළුවේ බැඳගෙන මේ සෝරි ඉනේ බැඳගෙන ඔළුවේ නෙමෙයි ඔළුවේ මේ ඉනේ බැඳගෙන අතේ කොළ අතකුත් අරන් එකතු වෙන ඔක්කොම වටේට. කප මහත්තයා ඇවිල්ලා නියමිත වෙලාවටම ඒ ආරච්චි මහත්තයා ඇවිල්ලා නියමිත වෙලාවට දැන් පටන් ගන්න කිව්වම තියෙනවා හූ තුනක් යටි ගිරියෙන් ඇහෙන්න. යටි ගිරියෙන් කෑ ගන්නවා මුළු ගමටම ඇහෙන්න. ගමේ මිනිස්සු වැඩ නවත්තනවා. ගමේ මිනිස්සුගේ විද්‍යුත් තරංගේ සිතුවිලි ධාරා මේකට එනවා. අපි පටන් ගන්නවා යාතිකාව. දැන් හතර වැතෙන්ම සිතුවිලි ධාරා හේන ගන්නේ. ගමේ මිනිස්සු වැඩ නවත්තන වෙලාවේ. අපි පටන් ගන්නවා යාතිකාව. අවසරයි ආයිබෝ මේ අඩවිය රැකුම් බැලුම් කර වදාරන දේවතා මාමුත්තප්පාගේ ආඥාවෙන් ආනුභාවයෙන් මේ වේලුම් පැලැස්සේ ඉහළට පහළට ගෝටා ගැහි දරණ ගැහි ගුලි ගැහි වක් ගැහි හිල් ගැහි ඉන්න පායැත්තෝ පානැත්තෝ සන්දියැත්තෝ සන්දිනැත්තෝ කටුඇත්තෝ කටුනැත්තෝ තටුඇත්තෝ තටුනැත්තෝ උරගාන්නෝ කුරගාන්නෝ එකී මෙකී කුරා කූඹියාගේ පටන් සියලු ප්‍රාණීන් මේ හුවෙන් මේ වේලුම් පැලැස්සෙන් පිටමං වෙන්න එකම් වෙන්න අවසරයි ආයිබෝ කියලා කියන්නේ කෑ ගන්නවා. සියලුම සත්තුන්ට කතා කරලා හැංගිලා ඉන්න විදියට මේ වේලුම් පැලැස්සේ ඉහළට පහළට ගෝටා ගැහි දරණ ගැහි ගුලි ගැහි වක් ගැහි හිල් ගැහි ඒගොල්ලෝ ඇවිදින ආකාරය කටුඇත්තෝ කටුනැත්තෝ තටුඇත්තෝ තටුනැත්තෝ ඇවිදින ආකාරය මේ විදියට වර්ග කරලා ඔක්කොටම යන්න කියලා කියනවා. වරු 3ක් කල් දෙනවායි එකම් මෙකම් වෙන්න එකොට මෙකොට වෙන්න මේ සත්තු යනවා. ඇයි? සත්තුන්ට මේ සද්දේ නෙමෙයි විද්‍යුත් තරංගේ. ඒ අපේ ඇඟෙන් පිට වෙන විද්‍යුත් තරංගේ දැනෙනවා. ඒ විදුලියට සත්තු බයයි. අපිට පෙවුන් නැතුව දැන් ණයකට අපි බලිනකොට ණයාගේ කන නැහැ. නමුත් අපේ ඇඟේ යන විදුලි තරංගේ දැකලා ණයා පෙනේ කරලා එහෙම යනවා. මේක තමයි ඇත්ත සිද්ධිය. එතකොට මේ සියලුම සත්තු ටික ගියාට පස්සේ තමයි අපි ගිනි තියන්නේ. අපි පාප කර්මයක් කරන්නේ නැහැ. ඒක සතේ පුච්චන්නේ නැහැ. ගිනි තියලා ඉවරලා අපි හේන වපුරනවා නියමිත වෙලාවට. නැකතට වැටත් බැඳලා දැන් මේක වපුරනවා. වපුරුවාට පස්සේ රැකුම් බැලුම් කරන්න ඕනේ. මේ දවස්වල ලොකු ප්‍රශ්නයක් 140ක් නිෂ්පාදනයෙන් කනවලු වන සත්තු. ඒ සඳහා කොමිටියක් පත් කරනවා. මේක නවත්තන්න මාත් කොමිටියේ ඉන්නවා. ඔවුන් දෙන යෝජනා අදහස් ඉදිරිපත් කරන අදහස් ගැන මට hina යන්නේ නැහැ. hina යන්න එක නවත්තගෙන ඉන්නේ මම. ඒ තරම් අදහස් ඉදිරිපත් කරනවා මේක නවත්තන්න. තුවක්කු දෙන්න ඕනේ. අක්කරේට තුවක්කුවක් දෙන්න ඕනේ. උන් වන්දීකරණය කරන්න ඕනේ.
උන්ට ලූප් හයි කරන්න ඕනේ. මේව කියාපුවා. මං අතේ තියෙනවා. එතකොට මේවා එකක්වත් අපේ ගොවියෝ කළේ නෑ ඉස්සර. ඔවුන් කළේ ඊළඟට පැල් රැක්කා. පැල් දැන් පැල් බලන්න සීහල ගම්මානයට එන්න. මේ වෙනකොට පැල් මගේ කුඹුර වටේ පැල් 4ක් තියෙනවා. පැල් 4ෙම රැයට කට්ටිය පැල් රකින්නවා. උඩේට බහැලා ඇවිල්ලා වැඩ කරනවා. මේ පැල් රැකීම අවශ්‍යයි. ඒ පැලට ඒගොල්ලෝ 6 වෙනකොට යන්න ඕනේ ගින්දර පත්තු කරන්න පැල යට. හූ කියන්න ඕනේ. මේක පරික්ෂා කරන්න ආරච්චිලා වේවැලකුත් අරන් යනවා. එක පැලක් ගාවට ගිහිල්ලා කෑ ගහලා කියනවා. ඉර බහැලා පැයක් වුණා හූ කිව්වෙත් නැහැ ගිනි වෙලෙව්වෙත් නැහැ. පැලට ආපු එක කවුද නාපු එක කවුද දන්නේ නැහැ. මේන් සිරිසේන්ට මම වේවැල දුන්නෝ කියලා සිරිසේන්ට වේවැල දෙනවා. සිරිසේන ඒ වෙලාව අරගෙන ආයේ පේදාසගේ හේන ගාවට ගිහිල්ලා ඒ කෑ ගහලා ඒ විදිහටම දෙන්න ඕනේ. මේ විදිහට වේවැල රවුම ගිහිල්ලා එනකොට පුංචි සත්තු මගරිනවා. පුංචි සත්තු එන වෙලාවක. හාව එහෙම එන එක නවතිනවා. ඊට පස්සේ ආරච්චිලා යන්නේ මිනිගෙඩියත් ඇලා. මිනිගෙඩියත් ඊළඟට රවුමක් යනවා. ටිකක් ලොකු සත්තු ගෝන්නු එහෙම එනකොටත් මගරිනවා. ඊට පස්සේ අර යන්නේ පන්දම. අලියා එනක නවත්තා ගන්න. ඒ පන්දම ගිහිල්ලා එනවා. මෙන්න වනසත්තුන්ගෙන් බේරගත්ත හැටි. එක්කෙනෙක්වත් නිදා ගන්න බෑ. පැල්වල ඇහැරලා ඉන්න ඕනේ. ඇහැරලා ඉන්නවද බලන්න සිව්පද කියන්න ඕනේ. නිකන් ඉන්න බෑ. සිව්පදිනුත් එක පදයයි කියන්නේ. අනිත් පදේ කියන්න තහනම්. මේ පැලේ කියනවා බට දඬු දකින්න දැන බට දඬු රිකිල්ලා කියලා කෑ ගහනවා. අනිත් එකන කියන උණ දඬු දකින්න තැන උණ දඬු රිකිල්ලා කියලා කෑ ගහනවා අනිත් පැලේ. අනිත් එකන කෑ ගහනවා වතුර වැටෙන තැන හොල්මන් කුරුල්ලා කියලා කෑ ගහනවා. අනිත් එකන කියන සීව්පද කියන හපනෙක් මෙහෙ වරෙල්ලා එක පදේ ගානේ පැල් 4කට ගියා. පදේ අල්ලනවා කියන්නේ ඒක. අපි කියන ඕන් එනවා පදේ අල්ලන්න කියලා. පදේ ඇල්ලුවේ හේනේ. වෙන කොහෙවත් නෙවෙයි හේනේ. ඉස්සරහට සිංහල තේරුම් ගන්න බැරි වෙනවා මේ රටේ මිනිස්සුන්ට. අනිත් එක්කෙන කෑ ගහනවා. ඊට පස්සේ ඒ වෙලෙම කන කෑම ඒ වෙලෙම යයි යහක. අනිත් එක්කෙන කෑ ගහනවා කොනක් ගිහින් වදිනවා දුටුවා ගලෙක. අනිත් එක්කෙන කෑ ගහනවා එහෙම කෙනෙක් ඉන්නවා දුටුවා වෙලෙක. අනිත් එක්කෙන කියනවා අනේ අනිච්චන් උන්දෑ විඳින දුක. මෙච්චරලා මේ කවිපද 4කින් ගියේ මොකද්ද? 8කින්. දිය හොල්මන ගැන බට උණ දණ්ඩක් කපලා බට දණ්ඩක් දාලා වතුර වැටෙන තැන ඔක තිබ්බහම එකක් පිරීලා වතුර වැටලා අනික් කොට ගිහින් ගලේ වදිනවා. මේකට මේ කිව්වේ එළිය වෙන්නකන් තමන්ගේ දක්ෂකම් පෙන්වන්න. කවි කියමින් මේගොල්ලෝ ඉන්න කොයි තරම් සුන්දරද මේගොල්ලෝ. පැලෙන් බයින්නේ කොයි තරම් ප්‍රභේදයෙන්. දෙන්නෙක්ව පැලේ ඉන්නවා එක්කෙනෙක් නිදා ගන්නවා අනිත් එකන හැරලා ඉන්නවා. බැලි හැකි දැන් කට්ටියට ඇවිල්ලා. සීයල ගම්මානේ හදන්නේ මේ සංස්කෘතිය නැවත බිහි කරන්න. අපි කෑ ගහනකොට අපි කවි කියනකොට සිව්පද කියනකොට අලි එයිද? නෑ. පෝර අපිට අවශ්‍යද? ඇයි මේක පුරන් වෙන්න නරලා හොඳට අපි වල් වලට වටිනාකමක් දීලා වල් ටික පාගලා කුඹුරේ පොඩි වෙන්න ඇරලා ඒ කියන්නේ බින්හි අහලා බින්හි හැම සමගත් නියරක් කෙටුම නියරක් කොටලා දාලා බින්හි අතලා සති දෙක පසුව දෙයියේ හියත් හැම සති දෙකක් එක පල් වෙන්න ඇරලා මෙහෙමයි පෝර හදාගත්තේ. එහෙම පෝර හදාගෙන අකුරු ගහන්න ඉස්සල්ලා වපුරලා ගොඩට එන්න ඕනේ නේද කියනවා. අවුරුදු කන්නනම් වපුරලා ගොඩට වරෙල්ලයි බක්මහ අකුණු ඕනේ. අකුණු වලින් තමයි නයිට්‍රේට් හම්බෙන්නේ පොළවට. වෙන රසායනිකයක් අවශ්‍ය නැහැ. ඒ හින්දා තමයි ගණන් බලලා වපුරුවේ. එන ගහපන් ගණන් බලාපන්. හරියට ගණන් බලලා වපුරනවා හෙන ගහන්නේ කවද්ද කියලා. එන ගහනකොට ගොයමට පෝර ටික හම්බෙනවා. මෙවැනි සංස්කෘතියක් තිබිච්ච රටක්. මේවා හැම ගොවියම දැනගෙන ඉන්න දෙයක්. අර මේ ෆේස්බුක් එක එහෙම මේ මාරු වෙන අදහසක් තියෙනවා. එහෙම තිබිච්ච රටක් අපි වැටිච්ච තැනක් කියලා මේ අතීතේ බොහොම ඈත අපි ඒ තත්ත්වෙ තිබ්බේ. මේක කියලා උත්සාහ ගත්තා මේ රටේ ජනාධිපතිවරු දෙන්නෙකුට. අපි සමූහයක් ගිහින් තනියම නෙවෙයි. දෙන්නම ලෑස්ති වුණා කුසිකර්ම මේ විශ්වවිද්‍යාලයක් හදන්න. එක්කෙනෙක් ඉඩමකුත් දුන්නම අයියංගනේ. මේක කරන්න කියලා අන්තිමට ඉඩම අපෙන් වෙන කටද වික්කා එක. අපිට නෑ ඒ ඉඩම දැන්. එහෙම දෙයක්. හරිද? ඒ හින්දා විශ්වවිද්‍යාලයක් හදන්න බැරි හින්දාම තමයි මං සීහල ගම්මානේ හදන්නේ. ඉගෙන ගන්න ඇවිල්ලා මේ රටේ තිබුණු කුසි සංස්කෘතිය. රසායනික නැතුව කුසි කර්ම කරන්නේ කොහොමද? කොම්පෝස් අවශ්‍ය නැහැ. පරාක්‍රම බහුර රජුල කොම්පෝස් හැදුවේ නැහැ. කුම්භකර්ණ කොම්පෝස් හැදුවෙත් නැහැ. මේ කාලගුණික රටාව හරියට තේරුම් අරගෙන රසායනික පොර ඉල්ලන්නේ නැති බීජ වර්ග රැකගෙන ගොවිතැන කළා. අද ඒ බීජ වර්ග නැහැ. වෛද්‍යාචාර්යතුමනි ඔබතුමාට ණයක් එහෙම කවුරු හරි කෑවොත් එහෙම එයා බෙරගන්න තියෙන එකම දේ කළු හීන ටිවි. පුළුවන් නම් හොයන්න. කළු හීනටි.
කළු හීනට වී නැතුව එයාට සනීප කරන්න එක ටිකක් අමාරුයි. ඇඟේ තියෙන විස ටික කරලා දාන්න ඕනේ. කතාවකුත් තියෙනවානේ අන්දරේ ඔය ශක්තිය දෙන ආහාරය. ඔය අන්දරේ තියෙන අර ගලද්ද මොකද්ද පෙරලන්න අර කළු හීනටි හාලේ බතුයි කළු කුම්මාලුයි ඔය මොනවද කතන්දරයක් හදලා තියෙන්නේ. ඒ කතන්දරේ හදපු මිනිසුන් මේ කළු හීනටි වල තියෙන බලය දැකලා තියෙනවා. දැන් කළු හීනටි වුණ නම් මං ගාවට එන්න. ශක්තිය නැතුව කෙලින් හිට ගන්න බැරි මිනිස්සු ඉන්නවා නම් කුරුළු තුඩ කන්න කොල්ලන්ට දෙන්නේ නැහැ විසේ වැඩි වෙනවා කියලා. ශක්තිය ජනක ශක්තිය නිෂ්පාදනය කරන ආහාර ඔන්නම් මංගාවට එන්න. ඇඟට පිළිකා කාරකයක් එනවා නම් ඒක නවත්තන්න පුළුවන් කහමාල ඕනේ. පොකුණු ව්‍යාධි තමුන්නාසලගේ භාෂාවෙන්. හරිද? නවත්තන්න ඕන නම්. හරිද? එන්ට කහමාල මංගාව තියෙනවා. මම ණය නෑ රටට උපන් රටට මම ණය නෑ. අක්කර 20ක කුඹුරු තුල වැවෙන්නේ මේ ටික. ඒ කුඹුරු රකින්නේ ඒ සංස්කෘතිය. ඒ පෝර හැදෙන්නේ ස්වභාවික පෝර. මම මෙතන ඉඳගෙන හිටියට දැන්ට පැය භාගයට කලින් මෙතන හිටියේ නෑ. මම හිටියේ කුඹුරේ. ඇඟ විතරයි මෙතන දුන්නේ. මනසින් කුඹුරේ. මොකද අද යන වැඩ ටික මට එතන මතක් වෙනවා. ඒක හිතෙන් මම අධ්‍යයනය කරනවා. මේක මෙහෙම වෙන්න ඇද්ද මෙහෙම වෙන්න ඇද්ද කියලා. ඒක තමයි ගොවිකම ඇඟේ තියෙනවා කියන්නේ. එහෙව් රටක වර්තමාන ජනාධිපතිතුමා ගත්ත තීන්දුව සමහර අය කියනවා කල් වැඩි. තරා මහාචාර්යවරු මට කතා කරලා අහනවා. එයා මගෙන් ඉගෙනගෙන තියෙන මට සර් කියනවා. නැත්තම් මම මහාචාර්යවරයෙක් නෙමෙයි. මම මහාචාර්යවරයෙක් වෙන්න ගියාම නම් මේ ටික කතා කරන්න බෑ. මම එහෙනම් ඔය අධිරාජ්‍යවාදීන්ගේ එක රාමුකට උරලා අහවල් මහාචාර්ය විෂය පිළිබඳව. එච්චරයි දන්නේ. පාර යන්නවත් දන්නේ අන්තිමට බලපුවම. ඇයි අරව ඔක්කොම නෑ අර ගන්න ඒකට දඟලලා. එහෙනම් මට කතා කරලා කියනවා සර් මේක කල් වැඩි නේද? ගත්ත තීන්දුව. මං කවුද? යූටර්න් එකක් ගන්න වේගය වැඩි අපි ගිය ගමන ඒක යූටර්න් එක ගන්න බෑ. ඊට ඉස්සෙල්ලා කරන්න වේගය අඩාල කරන්න ඕනේ. සිග්නල් දාන්න ඕනේ. දෙපැත්ත බලලා මේ වංගුව ගන්න ඕනේ. නමුත් දැන් කරන්න දෙයක් නෑ. මම පුංචි කාලේ අහපු කතාවක් තියෙනවා. නගරයක් ගිනි ගන්නවා. නගරයක කඩයක් ගිනි ගන්නේ. වෙළඳසැලක්. නිමන් දෙනවා ගිනි නිමද හමුදා. එනවට වැඩි වේගෙන් හරවනවා කිට්ටු වෙන්න බෑ. එක හමුදාවක් ආවා. ආපහු ගමම්ම ගියා ඇතුළට. දැඩි පිටි ගාලා නිමුවා ගින්දර. එළියට එනකොට රජයෙන් තෑග්ගක් දෙනවා. ඒ සඳහා උත්සවයක් සංවිධානය කළා. අහනවා රෑග්ග දෙනකොට මේ තෑග්ගේ මොනවද කරන්නේ කියලා. ඉස්සෙල්ලාම අපේ වාහනේ බ්‍රේක් හදා ගන්නවා කිව්වලු. මොකද ඒක අතුලට ගිහලා තියෙන බ්‍රේක් නැතුව. ඒ වුණත් දැන් යූටර්න් කතන්දරයක් නැහැ. අපි නාන්න ගිහලා ගගගාවට ගිහලා ගණන් හදන්න ඕනේ නැහැ. ගංගේ ගැඹුර කොච්චරද? කිඹුල්ලෝ ඉන්නවද? සීතලද? මේ වෙලාවේ නාන්න සුදුසුද? අද නාන දිනයක්ද? අද අඟහරුවාදාද සිකුරාදාද? නාන්න හොඳද? ඔව හදාදා ඉන්න ඕනේ. කවුරු හරි තල්ලු කරනවා නම් නාලම එන්න වෙනවා. එහෙනම් දැන් මේ තීන්දුව කලින්ද පහුවෙලාද වෙලක් නැහැ. දැන් ඕනේ මේ තාක්ෂණය. අපි මේ රාවණගේ තාක්ෂණය, කුම්භකර්ණගේ තාක්ෂණය, මේ රටේ හෙළ තාක්ෂණය දන්න මිනිස්සු එළියට ඇවිල්ලා කියන්නේ. ඒකයි මේ වැඩසටහනට අද මං වාඩි වෙන්නේ. මං උපයා සපයා ගත්ත දේ මගේ නෙවෙයි. ඒක මේ රටේ මිනිසුන්ගේ දැනුම අන්සතු දෙයක් මේ වංගාව තියෙන්නේ. මේක අන්සතු දෙයක් මන් ළඟ තවා තියෙනවා නම් මං හොරෙක්. වහාම අයිතිකාරයන්ට දෙන්න ඕනේ. ඒ ජනතාවට දෙන්න ඕනේ. දෙන්න තමයි මේ මාධ්‍ය මං අද වෙතෙන්ද ආවේ. දැන් මේ දීම ආයි හොදටම දෙනවා. ඒ හින්දා මේ එතුමාගේ වචන වලින්ම කියනවා නම් බොහොම ඍජුව කතා කරනවා. බොහොම විවෘතව කතා කරනවා. මේක ඉතාම වටිනවා. මොකද අද කාලේ දෙපැත්ත තුන් පැත්ත බලලා තමයි හිත කතා කරන්නේ. එහෙම නෑ මේ දෙපළම. ඒ නිසා වේදකම පිළිබඳ විශේෂයෙන්ම රාවණයින්ගේ වෙදකම් පිළිබඳව අපි හැමදාම කතා කරනවා. හැබැයි මේ වෙදකමේ තියෙන වටිනාකම් වලින් බොහෝ දේ කරන්න පුළුවන්. අපේ වෛද්‍යාචාර්යතුමනි ඒ බොහෝ දේ අද හුඟක් වටිනවා. අද කරන්න පුළුවන්. අසංග මහත්තයා පොඩි ඒකාහිට වෛද්‍යවරු ගැන මෙහෙම පොඩි කවියක් තියෙනවා. ශාස්ත්‍රයේ දැනගත් වෙදරාල හට ගෝත්තරේ නැත කන බොන වෙලාවට නේත්තරේ නිදි නැත නිදි වෙලාවට පාත්තරේ ගත්තා වැනි හිඟමනට. ඕක බොහොම පුරාණ කවියක්. ඒ කියන්නේ වෙදරාල කෙනෙක්ගේ තියෙන මේ ගෙවන ජීවිතය ගැන තිබිලිමත් තියෙන වෙදරාල කෙනෙක්ම කියන මේ මැසිවිල්ලක් ඕක. ඒ කියන්නේ කොච්චර
පීඩාකාරී ජීවිතයක්ද ගෙවන්නේ කියලා. මොකද අපි ගාව රෝගියෙක් ආපුවම අපි රඩාට ප්‍රතිකාර කරලා පිටත් කරලා අපි හිත හදාගන්නේ නැහැ වෛද්‍යවරු විදිහට. අපේ හිතේ වැඩ කරන මේ ලෙඩට අමාරු වේද? මන්දිහු බේත් ටික දෙයිද? ඊගාවට මන්දන බේත් ටික මොකද්ද? ඒ වගේ ඉතා සංකීර්ණ වෛද්‍ය ලෙඩෙක් කියන සංකීර්ණ අවස්ථාව රෝගියෙක් කියන්නේ. සංකීර්ණ අවස්ථාවට මුහුණ දෙන වෛද්‍යවරයා මානසික පීඩනයෙන් යුක්ත වෙනවා. දේශීය වෙද මහතුරු කියන්නේ ඒකයි. ඒ මානසික පීඩනය වෙද මහත්තයා නැති කරගත්තේ කොහොමද? බෙහෙත් හොයන්න කැලේට ගිහිල්ලා ඒ වනසත්තුන්ගේ හැසිරීම කුරුල්ලන්ගේ නාදය ඒ බෙහෙත් වර්ගවල තියෙන ඔසු ගුණය ඒ සිසිලස ඒ පරිසරය වෙනස් වෙලා ලබන ආස්වාදයත් එක්ක අනික තමයි වෙද මහත්තයා කුඹුරට ගිහිල්ලා ගත්තේ. කුණුට ගිහිල්ලා ස්වභාව ධර්මයත් එක්ක ඒ වැවිලි භෝග වැවෙනවා දැක්කහම ඒවයි තියෙන මානසික පීඩන මේ තෘප්තිය මේ මානසික පීඩන නැති කළා. ඒක තමයි අර එදා සුද්ධෝ කිව්වේ අපේ තිබුණේ බහුවිධ අධ්‍යාපන ක්‍රමයක් කියලා. මේ අද බහුවිධ අධ්‍යාපන ක්‍රමය නැති කළා එක් කාණ්ඩ කළා අධ්‍යාපන ක්‍රමය මේ යුරෝපීය අධ්‍යාපනය මේ මිනිස්සු කතා කළේ මෙහි තිබුණු අධ්‍යාපනය යුරෝපයට ගෙනියන්නේ. යුරෝපීය අධ්‍යාපනයේ ක්‍රමය ගෙනහල්ලා මෙහාට බෝ කරපු දවස් ඉඳලා අපට අපේ පාරම්පරික දේවල් රැක ගන්න බැරි වුණා. වෛද්‍යවරයෙක් හදන්න දැන් අන්දගම මහත්මයා කිව්වා කොහොමද කුෂිකාර්මික සමාජයක් ගොඩනගන්නේ කියලා. ඒ වගේම හරිහමන් දේශීය වෙද මහත්තයෙක් මෙහාට හදා ගන්න ඕන නම් මම කියන්නම් ඒ දරුවගේ තියෙන ඕන ලක්ෂණ ටික. දැනට විවාහාර කරන 6 වසර ඉඳලා මිනිහා පරිසර ලෝලියෙක් නම් ගස් කොළන් ගැන හොයනවා නම් ඒවා වගා කරනවා නම් හිතවනවා නම් ඒක සුදුසුකම. මිනිහා 7-8 වෙනකොට ඉතිහාසය ගැන ගවේෂණය කරනවා නම් කරුණු සොයනවා නම් බලනවා නම් ඉන් සතුටු වෙනවා නම් දැන් වර්තමානය ගැන දුක් වෙනවා නම් වෙදකමට යෝග්‍යයි. ඒ වගේම අතීතයේ රාවණ රජවරු කුම්භකර්ණ සෙනවිතුමා දුටුගැමුණු රජතුමා වලගම්බාවන් පරාක්‍රමබාහු වැනි රජවරුන් ගැන සොයනවා නම් බලනවා නම් ඔවුන් ගැන ආඩම්බරයෙන් කතා කරනවා නම් ඒකත් එක සුදුසුකම. අනික් එක තමයි අපේ 1880 යටත් වීච්ච කාලයේදී අවෙනමෙන් සටන් කරපු සීතාවක රාජසිංහ කැප්පෙටි පොළ මහනිලමේ ඇල්ලේ පොළ මහනිලමේ වාගේ මිනිස්සු ගැන කතා කරනකොට ඇස් දෙකට කඳුලක් වුණනවා නම් ඒ තමයි දේශීය වෛද්‍යවරයෙක්ගේ සුදුසුකම වියත්තේ. ඔන්න ඔහු තමයි දේශීය වෛද්‍යවරයෙක් වෙන්න ඕනේ. මේ මහ පොළොවේ පය ගැහුවේ නැත්තම් දේශීය වෛද්‍යවරු හදන්න බෑ. අද විශ්වවිද්‍යාල කියලා කොටසක් තියෙනවා වෛද්‍ය විශ්වවිද්‍යාලයට ගන්නේ එහෙම කොටසක් නෙවෙයි යන්නේ විශ්වවිද්‍යාලයට. ඔවුන්ගේ ඇඟේ නෑ දේශීය වෙදකම කියන එක. ඔවුන්ගේ ඇඟේ තියෙන බටහිර වෙදකම කියන එක. මොකද බයෝසයන්ස් කළා ලකුණු වල වෙච්ච කටිය තමයි මේ ගන්න ආයුර්වේද විශ්වවිද්‍යාලයට. එතකොට ඔවුන්ගේ මනසේ හැද ගිහිලා තිබුණේ දොස්තර මහත්තයෙක් වෙන්න වෙස්ටර්න් බටහිර. එතකොට කොහොමද එයා වෙද මහත්තයෙක් වෙන්නේ? ඉතින් මේ රටේ වෙදකම යලි නගා සිටවන්න මේ ක්‍රමය හරියන්නේ නැහැ. අපතුමා කෝ ජනාධිපතිතුමා අහගෙන ඉන්නවා නම් කුෂිකර්මාන්තය කොහොමද හදන්නේ කියලා. මේ රටේ තියෙන මේ රටේ මහ ලොකු දේවල් නෑ මේ පිටරටට අපේ දින විකුණන්න තියෙනවා දේවල් තියෙනවා නම් අපේ දේශීය වෙදකමයි දේශීය කුෂිකර්මාන්තය විකුණලා අපිට සල්ලි හම්බ කරන්න පුළුවන්. ඒකට නියම දේශීය වෙද මහතුරු ටික ලංකාවේ හදා ගන්න ඕනේ. අතෝ භාගයක් යුරෝපීය භාගයක් දේශීය වෙච්ච වෙද මහතුරුන්ගේ මේ අඩුව පිරිමහ ගන්න බෑ. ඔළුව ජපන් කඳ ජර්මන් බෑ. කෙලින්ම සිංහලෙක් හදන්න ඕනේ. සිංහල වෙද මහත්තයෙක් හදන්න ඕනේ. හරි? එහුගේ ගුණාංග වියුත්තේ මම අර කියපු ටික. ඔහුගේ සුදුසුකම් වෙන්න ඕනේ ඒක. අහලා බලන්න ඕනේ කැප්පෙටි පොළ කියන කවුද? පුරන් අප්පු කියන්නේ කවුද? පරාක්‍රම බහරත්තුමා මොනවද කළේ? රාමණ රත්තුමාගේ දස විද්‍යාව මොකද්ද? ඔන්න ඔය ටික දන්නවනම් ගන්න විශ්වවිද්‍යාලයට. ඌ තමයි නියම දක්ෂයා. ඌට තමයි මේ මහ පොළොවේ මේක පැල කරන්න පුළුවන් එක. ඌ තමයි ගවේෂණය කරන එක. මේ දේශීය අපේ වෙදකමේ තනිකරම තියෙන ගවේෂණයක් කරන්න තියෙන අපිට. අද අපිට කොරෝනාවට දැන් අපි දේශීය වෙද මහතුරු කොරෝනාවට රටක් ගාලා බේත් හැදුවා. මොකද ඒගොල්ලෝ හරියට ගවේෂණශීලී ඒගොල්ලෝ ගාව පොත් තියෙනවා. ඇසු පිරු තැන් තියෙන මිනිස්සු දේශීය වෛද්‍යවරු කියන්නේ.
හරි? එතකොට ඒගොල්ලෝ දන්නවා මේක අපි අපිට ඇහෙනවා මේ රෝගයේ ලක්ෂණ මේවා කියලා. හරි? ඔබතුමා දන්නවද 1920 දී ලෝක වසංගතයක් ආවා. උණක්. ඒකනෝ ලංකාව 20000ක් මරුණා. ඒකට මොකද්ද අපේ සිංහල මාතුර 3000 වුණා. අපි ඒකට බේත් කළා. අපි ඒක සනීප කළා. හරි? එනිසා අපි දේශීය වෛද්‍යවරු කියන්නේ පරීක්ෂණාගාරයක් විය යුතුයි. ඔහුගේ නිවස, ඔහුගේ බේත් සාප්පුව, ඔහු කරන හැමදේම පරීක්ෂණයක් විය යුතුයි. ඒකෙන් තමයි ප්‍රතිඵල ගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් පරීක්ෂණ නැති වෛද්‍යවරයෙක්, දේශීය වෛද්‍යවරයෙකුට කවදාවත් අලුතෙන් දෙයක් සොයාගන්න බෑ. දැන් එන්න ඕන වෙලාවක මම ඕන කෙනෙකුට කතා කරනවා මගේ බේත් සාප්පුවට ඇවිල්ලා ඕන වෙලාවක බලන්න. ආයුර්වේද බේත් තියෙනවා නම් තියෙන 2යි මම ආයුර්වේද ඉගෙනගෙන තියෙන නිසා. 2යි හොත් 3යි. අනෙක් සියලුම බේත් සිංහල බේත් තියෙන්නේ. ගුලි කල්ක චූර්ණ තෙල් බේත් ඔක්කොම තියෙන සිංහල දේවල්. එකදු ආයුර්වේද බේත් තියෙනවා නම් 3ක් විතර. විජාතිය බේත් මාගාව නැහැ. අපිට පුළුවන් මේ වැඩේ කරන්න. මේ වැඩේ කරන්න නම් මේ විදිහට මිනිස්සු ඕනේ. දැන් කන්දගම මහත්තයා කිව්වාගේ සිංහල ගම්මානේ එතුමාගේ දැන් සුද්ධ අපට කියලා අපේ ඉස්සර ශ්‍රම අභිමානී පුද්ගලයෝ. ඔබතුමාගේ ශ්‍රමය ඔබතුමාට අභිමානයක්. හෙට අත්තමට කන්දගම මහත්තයා කුඹරට යන්න කිව්වම ඔබතුමාට අභිමානයක්. කන්දගම මහත්තයා ඔබතුමා ගියාම ඉතා සාදරයෙන් පිළිගන්නවා. එහා ගොවි මහත්තයෙක් ඇවිල්ලා ඉන්නේ. මෙයත් එක්ක එහෙම ගොයන් හිටවනවා එහෙම බොරු. සමහරුන්ට එහෙම කියනවා. ඔය ගොවි මහත්තයත් එක්ක වැඩි කතා කරන්න එපා ඈ. ඔතන එක ලියද්දට බහිනවා නම් ඔයත් එක්ක බහින්න එපා කොටනවා බොරු. ඒ වගේ එක එක්කෙනාගේ ශ්‍රමය ගැන අභිමාන තිබුණා. ඔය වේද මහත්තයට කිව්වනම් මේ ගොවි මහත්තයට කමත ආරක්ෂා කරලා දෙන්න කිව්වනම් කමති වැඩ කරන්නේ ඔබතුමා කමති වැඩ ටික කරන්න. අලු දාලා කමති වැඩ කරන්නේ එතුමා. එතුමාට ඒ ශ්‍රමය අභිමානයක්. ඒකට කවදාවත් මේ සල්ලි ගත්තේ නැහැ. මොකද ඔබතුමාට සල්ලි අවශ්‍ය නැහැ. අද අපි කියනවා අපේ ඉඩකඩම් සීමිත සංඛ්‍යාවක් තියෙන්නේ කියලා. ඇයි අපිට එහෙම උනේ? සුද්ධු අපේ ඉඩම් අල්ලගත්තා. දැන් යටියන්තරට ගිහිල්ලා බලන්න කන්දගම මහත්තයා යටියන්තර පැත්තේ අද අපිට කුඩා කණ්ඩායම් වශයෙන් ගෙවල් වල රැඳෙන කුඩා ඉඩකඩම් ලැබිලා තියෙන්නේ මේ අපේ තිබිච්ච මහා ඉඩම සුද්ධු අල්ලගත්තු නිසා. අදටත් වතු යායවල් තියෙන්නේ. හරි? මේ වතු ටික ඉස්සර අපි නිදහසේ භුක්ති විඳ අපේ පාරම්පරික ඉඩකඩම් ටික. හරි මේවා තිබුණනම් අපි හේන් කරපු තැන් මේවා. සිංහලයා හේන් කරගත්තු තැන් සුදු අල්ලලා උන්ගේ කෝපි වගාවට රබර් වගාවට තේ වගාවට මේවා බලහත්කාරයෙන් ගත්තේ. අපේ තැන්. ඒකයි අපිට මේ කුඩා බීම් වල කොචි කර්මාන්තය කියන එක දැන් මේ ඔබතුමා කිව්වාගේ පඩිපලේ පෝච්චි තියලා හදන්නලා තියෙන එකයි. ඔය ටික නිදහස් වුණා නම් එහෙම මිනිස්සුන්ට අක්කරේ දෙකේ හොඳට වගා කරන්න කන්න පුළුවන්. අපිට කන්න තියෙනවා නම් හොඳ ආගම අදහන්න පරිසරයක් තියෙනවා නම් හැම ජාතියකටම නිදහසේ අපිට කන්න පුළුවන් කන්න තියෙනවා නම් හරි සුද්ධම අවිත උනේ ඒකයි. ඇවිල්ලා මුන්ට හොඳට කන්න තියෙනවා. මුන් හොඳට ආගම අදහනවා. නිදහසේ ජීවත් වෙනවා. ওই ටික නේ ජීවත් වෙනවා කියන්නේ. සතුට කියන්නේ ඔතන නැති ඉන්නේ. සුද්දට ඉරිසියා හිතුනේ ඒකයි. සුද්දට ඉරිසියා හිතුනේ ඒකයි. ඒ හින්දා තමයි අපි මේ දෙවෙනි වැඩසටහන හින්දා මම සම්බන්ධ වෙනවා. ඒ හින්දා තමයි සුද්දා කිව්වේ මේ මිනිස්සු පරද්දන්න බෑ මේ කුචිකර්මයේ තියෙනකම්. මේක වහා විනාශ කළ යුතුයි. උන් තීන්දුවකට එනවා. කැලි මණ්ඩලයට ගැහුවේ. ඔව් කැලි මණ්ඩලයට ගැහුවේ. ඌව වෙල්ලස්ස කෙත්වතු ගිනි තබනු. වයස අවුරුදු 18ට පමණ තරුණයන් මරා දමනු. වයස 18ට පස්සේ ඒ තීන්දුව තිබුණා තරුණයන් මරා දමනු. අපේ ශ්‍රමය අපේ ට්‍රැක්ටරේ පොඩි කරනු. ඒ කියන්නේ හරකුන් මරා දමනු. පළදරන ගස් කපා හරිනු. ඔවුන්ගේ නියෝගය ඒකයි ක්‍රියාත්මක කළේ. ඉතින් ඌව වෙල්ලස්ස ඉවර කෙරුවා. කන්න නැහැ. පාලටුව නොහිටින්ද. පාලටුව කියන්නේ පහළ අටුව. පහළ අටුවට බැස්සේ නැහැ. පහළ අටුව බේරුණා. ඔය අතිගරු ජනාධිපතිතුමාගේ මවගේ ගම පහළ අටුව. හැබැයි ඒකට ප්ලෑන් කරලා ගැහුවා. සැලසුම් සාගතව ගැහුවා. ඒ තමයි නිල්වලා යෝජනා ක්‍රමය. නිල්වලා යෝජනා ක්‍රමය අපිට දුන්නා. දොස්තර වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයෙක් කොමියුනිස්ට් පක්ෂේ එපා කියද්දි හැදුවා. හද ඌව වෙලස් අද පාලටුව ගෙන තියලා. අද පාලටුවට ආපු ලුණු වතුර ආපහු යන්නේ නැහැ. පුරන් කුඹුරු
කඩන්න බෑ වේල් අපිට. ඇයි ඒ? තාමත් ගත්ත ණය ගෙවලා නැහැ අපි. මෙන්න රට මේවා දේශපාලඥයෝ අහක බලා හිටියා. එහෙම නැත්නම් කොමිස් වලට යට වෙලා ඉඳි. බොහොම පැහැදිලිවම. ඌව වෙලස්ස කියන කොහෙද? එදා කුම්භකරණ යෝධයා කුම්භකරණ සෙනවිතුමා කුඹුක්කන් ඔය හරස් කරලා ඩෑම් එකක් බැඳලා හරස් කරලා වේල්ලක් බැඳලා මුළු යාල කැලේ මැස්සද්දුවා. අද යාලට ගියාම අපි වනසත්තු බාන්න අපේ යාල මැද හම්බ වෙනවා බැව්. මේවා තමයි මාලයක් වාගේ කුම්භකරණ යෝධයා කුඹුක්කන් ඔය හරස් කරලා ඒ මාලයක් වාගේ වැව් වලට තාක්ෂණයේ මේ වැව් වතුර පුරවලා වෙල් ලස්ස හැදුවේ අද යාල. සුද්ධව කලේ මොකද්ද? අපේ කොස්ගස් ටිකට රසදිය දාලා මැරුයෝ. කපන්න බැරි කොස්ගස් වල පුළුවන් තරම් කපලා බිම දැම්මා. මොල්ලි කොටලා එක්නලි කොටලා එකතු වෙලා සුද්දන්ට වහල්කම් කරලා මේ ජාතිය විනාශ කළේ උන් සිංහලයෝ නෙවෙයි. පාවා දෙන්න. මේ රටේ හිටිය මාෂල් ලෝකයේ නීතිය දාලා මේ රටේ හිටපු වගේ වැඩ කරන්න පුළුවන් සේර මිනිස්සු මැරුවා ඌ වෙල්ලස්සේ. වරලා මුළු වෙල්ලස්සටම ගින්දර තිබ්බා. ගිහිල්ලා ඩයනමයිට් දාලා කුඹුක්කන් ඔය බැම්ම කඩා දැම්මා. එදායින් පස්සේ වෙල්ලස්සක් අපට නැහැ. ඒක වන බිහි වුණා. අද යාල ජාතික වනෝද්‍යානය කියලා අපි තියාගෙන ඉන්නවා. රතු පාට ඉර උදේ 6ට රතු පාට ඉර පේන්නේ කොතෙන්ද? ඒ ප්‍රදේශයේ කුසිකර්මය සඳහා සුදුසුයි මගේ අත්දැකීම. අක්කරයකට බුසල් 150ට එහා පැත්තට ගන්න ප්‍රදේශයක් තියෙනවා නම් ඇති මලේ කියන එකන් බැව්වා නම් ඇති මලේ පැත්ත, අම්පාර පැත්ත, ඌව වෙල්ලස්ස පැත්ත උදේ ගිහින් බලන්න උදේ 6ට ඉර රතු පාටයි. මේ තමයි ශාස්ත්‍රීයකම් පැත්ත දිවයිනේ. මේවා සැලසුම් සහගත විනාශ කළේ. එහෙනම් මේ දේශපාලන කරන සියලුම අය නැවත ගිහිල්ලා මේවා හොයන්න ඕනේ. දැන් අපේ රටට ආපු සුද්දෝ මේ ඔක්කොම දැනගත්තා. අරන් ගිහිල්ලා උන්ට අරයි යන්න පුළුවන් සදාචාරයක හා භෞතික දේවල් අරන් ගිහිල්ලා ඒ රටවල නීති බවට පත් කරලා උන්ගේ රටවල් හදාගත්තා. අපි විනාශක අපි විනාශ වෙන තැනට පත් කළා. වань 1800 මේ මේක උපුටා ගන්නේ කොස්සත්තේ අරිනන්ද හාමුදුරන්ගේ පොතෙන් 1870 දී පමණ බ්‍රිතාන්‍ය ජාතික ඉංජිනේරුවෙකු වන හෙන්රි පාකර් මහතා මෙරට ප්‍රධාන පොලේ වැව්වල ඇති තාක්ෂණයේ වෙසසි නැගීමට පත් කළේය. බිසෝකොටුවේ ඇති වටිනාකම ඔහු අගය කළේ මෙසේය. ලෝකයේ මෙතරම් විශිෂ්ට වාරි කර්මාන්ත ක්‍රමයකට උරුමගම් කියන සිංහලයාට මෙතරම් විශාල වැව් හැදීමට ශක්තිය ලැබී තිබෙන්නේ බිසෝකොටුවෙන් නිර්මාණය කිරීමේ තාක්ෂණය ඔවුන් සතු වීම නිසායි. එතකොට මේ තාක්ෂණය කාගේද? සිංහල මහාවංශී රජවරුන්ගේ නෙවෙයි. මේ තාක්ෂණය රාවණ තාක්ෂණය. කුම්භකරණගේ තාක්ෂණය. ඔවුනුයි වැව් හැදුවේ. මගේ පෞද්ගලික මතයක් තියෙනවා. මේ තියෙන ඔය සේරම වැව් අමුණු ටික එදා කුම්භකරණ හදලා තිබිච්ච වැව්. පස්සේ කාලේදී අනුරාධපුර රාජධානිය බිහි කරගත්තට පස්සේ යලි මේවා ප්‍රතිසංස්කරණය කරලා තියෙන්නේ මේ වැව්. හා ගොඩනැගිලි සියල්ලම. මේවා රාවණයන්ගේ නිර්මාණ මේ සියල්ලම. එතකොට මෙතන තව තැනකදී කියන 1895 ප්‍රථමවට මෙරට පාත වූ ජර්මන් ජාතික විල් හෙල්ම් ගයිගර් මහතා කුඹුරු ගොවිතැන හෙළයාගේ ආධ්‍යාත්මික කඳාව බැස තිබූ ආකාරය දකින්නේ මෙසේය. සිංහලයෝ යනු අවිවාදයෙන්ම කුෂිකර්මාන්තයේ අතිදක්ෂයෝය. කුඹුරු වගාව ඔවුන් උපතින්ම අතමිට මොලවාගෙන පැමිණ ඇතිසේකි. කුමන ආකාරයේ හෝ කෘෂි වගාවක් වෙනුවෙන් වෙහෙස නොවන්නේ මුළු සිංහලයේම නැති තරම්ය. ගොවිතැන හා සම්බන්ධ වෙන විවිධ අවස්ථාවල උත්සාහයෙන් කිරීම විශේෂයකි. එම අවස්ථාව ඉතා ගෞරව සම්ප්‍රයුක්ත ලෙස සිදු කිරීම පවුලේ සියලු දෙනාම හොඳින් වග බලා ගනිති. සිංහලයා සාමාන්‍ය වශයෙන් විහාර කරන භාෂාවට වෙනස් වූ භාෂාවක් වචන මාලාවක් ගොවිතැනදී භාවිතා කළා. එය කමත් භාෂාව යනුවෙන් හඳුන්වති. මෙම කමතේ භාෂාව ගැන නොදන්නා කෙනෙකුට මේවා තේරුම් ගැනීමට දුෂ්කර ඇති අතර අඩුතරමින් ගොවියා කතා කරන්නේ කුමක්ද යන්න ගැනවත් අවබෝධයක් නොමැති. එතකොට ගයිගර් මහත්තයා මේ කියන්නේ පාස්වර්ඩ් එකක් තිබිලා තියෙනවා මේ භාෂාවත් එක්ක. යක්කුන්ට තේරෙයි කියලා. මේ වෙලාවේ යක්කු බලාගෙන ඉන්නවා යක්කුන්ට තේරෙයි කියලා තමයි මේ රහස් භාෂාව හදලා තියෙන්නේ. ඒක දන්නේ ගොවි මහත්තුරු විතරයි. එහෙනම් කමත් භාෂාව ඉගෙන ගන්නම වෙනවා ගොයම් පාගන තැන ඉන්න කට්ටියට. ඒ හින්දා පුවක් කැලලට කියන්නේ වෙන නමක්
හකුරු වලට කියන්නේ වෙන නමක්. යතුරු කියන්නේ යතුරට නෙවෙයි. එවැනි නම් ගොඩක් අපි උකුණු ගහ කියලා කිව්වොත් එහෙම උකුණු ගහ කියන්නේ මොකද්ද කියලා කාටවත් තේරෙන්නේ නැහැ. බෝලත්ත තේරෙන්නේ නැහැ එතෙන්දී. ඉතින් ඒ හින්දා ඒ මහ ගැඹුරු භාෂාවක් කමත් භාෂාව කියන එකත් පැහැදිලිව ඔබතුමාගේ කතාව එක තැනකදී මට මතුවෙනවා විල් පත්තු කෝරල එහෙමයි අපේ බෙදලා දෙන එක විල් පත්තුවක් මේ පැත්තම. විල් ගමුවකුත් තියෙනවා. මේ දෙකේ ලොකු සම්බන්ධයක් තියෙනවා. කුම්භකර්ණ හිටියේ විල් පත්තුවේ විල් ගමුව හිටියේ මහරාවණ. විල් ගමුව තියෙන්නේ ලග්ගල. විල් ගමුව. ඉතින් පරිශන කරනවා නම් පුරා විද්‍යාව පිළිබඳව දැන් මෙතෙන්දි මේ මම ඔය වැව් ටික දැන් අපේ රජවරු හදපු වැව් තියෙනවානේ. මේ ඔක්කොම මහරාවණ කාලේ හදපු වැව් නෙවෙයිද? අනිවාර්යෙන් මේ හදපු වැව් වැලි ප්‍රතිසංස්කරණය කරලා තියෙන්නේ. මේ වාරි තාක්ෂණය ඒගොල්ලන්ගේ. මේ ඉංග්‍රීසින් මවිතයටපත් වුණා මේ අනුරාධපුර පොළොන්නරුවට ගිහිල්ලා. මෙහෙව් જાතියක්ද අද මෙහෙම වෙලා තියෙන්නේ කියලා. හරි? අපේ රටේ හිටිය සියලුම මිනිස්සු නිරෝගී මිනිස්සු හිටියේ. මොකද වවාගෙන කෑවේ. ඇයි අද අපට ඒක කරන්න බැරි? අද මේ වචනෙත් විහිළුවක් කළානේ. කාට හරි විහිළුවටත් කියනවා වවාගෙන කන්න ලෑස්ති වෙන්නේ. ඔව්. දැන් අද අපේ දැන් මම අද වාහනේ එනකොට මගේ රියදුරා වෙන තැනක මහකරයකට වාහනයක් ළඟකට ගිහලා බ්‍රේක් කළා. මම කිව්වා යකෝ බ්‍රේක් ගහන්න එපා කියලා. ඔහොම බ්‍රේක් ගහන්න එපා කිව්වා. මම කිව්වා අයි යකෝ මෙහෙම බ්‍රේක් ගහන්න. මට හිතුණා මිනිහාගේ හිතේ ඉදුණාද දන්නෙත් නැහැ මේ යකෝ කියව වචනේට. නමුත් මේක කොච්චර මේ දැන් අපේ තිබිච්ච සාම්ප්‍රදායික වැදගත් වචන සියල්ලම අද කුණුහරුප වෙලා. යකෝ කියන වචන තේරෙනවා කියමුකෝ. මගේ තාත්තා කියන්නේ යකඩෝ. මොකක්ද යකඩෝ කියලා. යකඩ වලට සම්බන්ධයි. ඒකයි මම කියන්නේ යකඩ තනන්න යක්කුය. යක්කුය. එතකොට අද අපි කතා කරොත් එහෙම අපේ හෙළ භාෂාවේ විශිෂ්ට වචන අද කුණුහරුප බවට පත් වෙලා ඒවා. හරි? අද ඒවා නිකන් ප්‍රහසය උපදවන වචන වෙලා ඒවා. ඒවා කලේ අපිට අපේ විජා මේකේ 1800 ගණන් වල උනේ නෑ. සුද්දන්ට ඕනකම තිබුණේ සුද්දන්ගේ බඩු ටික කෝපි ටික තේ ටික වවාගෙන පොල් ටික වවාගෙන උන්ගේ මාර්ග පද්ධති හදාගෙන අපේ මිනිස්සු තලා පිලා වැඩ අරගෙන ඒ වෙනුවෙන් ඒවැ වැඩට දාලා ශ්‍රමය අභිමානයක් කරපු ජාතියකට ශ්‍රමයට වැටුපත් දීලා කම්කරු විදිහට බඳවගෙන වැඩවසම් ක්‍රමයක් ගෙනච්ච අපේ තිබුණේ නෑ වැඩවසම් ක්‍රමයක් ඉස්සර. අපේ තිබුණේ රාජකාරී ක්‍රමයක් තිබුණේ. මේක වැඩවසම් ක්‍රමය නෙවෙයි එක එක රාජකාරිය කරන මිනිස්සුන්ට එක එක තැනදී ප්‍රභූත්වය හම්බුණා. ඔහු හැමෝම ප්‍රභූවරු. කුලවතුන් ඒක නෙවෙයි මම කතා කරන්නේ රාජකාරී ක්‍රම ගැන මම මේ කතා කරන්නේ. හරි? එතකොට හැමෝම දැන් මේ අපි කියමුකෝ රෙදි හොදන රදා වංශය කියන්නේ. රදා වංශයටත් එක් වෙලාවකදී පුළුවන් රජතුමාට ඉහළින් ඉන්න වියනට උඩින්. වියන බදින වෙලාවට. වෙන කිසිම වෙලාවක කිසිම කෙනෙකුට රජතුමාට ඉහළින් ඉන්න බෑ. රදා වංශයට පුළුවන් රජතුමාට ඉහළින් ඉන්න. ඒ විදිහට හැම දැන් රත්තරන් බඩු හදන එක්කෙනා හදන ආචාර්ය පරම්පරාවට රජතුමා ගාවට ගියාම බොහොම ගෞරවයක් නැතුන මොකද ඔටුන්න පව හදන්නේ ඒගොල්ලෝ. ඔවුන්ට වෙනම ගම්මර දීලා තියෙනවා. ඒකට හැම කුල ශ්‍රේණියක්ම සමානයි. හරි? කරන වෑමියටත් එතුමා ඔළුව නවනවා. ඔළුව නවනවා. ඔවුන්ටත් ගරු කිරීමක් තිබුණා. ඉතින් මේක අපේ තිබුණේ රාජකාරී ක්‍රමයක් මිසක් වැඩවසම් ක්‍රමයක් නෙවෙයි. අපට අපේ තැන අපට ගන්න විදිහනේ මොකද ඖෂධ ජාවාරම අස්සේ ඉන්නවා ලොකු මාෆියාවක් මෙතන. ඖෂධ හදන කම්පැනි. ඔවුන්ගේ පරමාර්ථයෙන් අවුරුදු 50කින් එහා පැත්තේ ඔවුන් සැලසුම් සකස් කරලා තියෙනවා. අපිට කොහොමද මේ පෙත්ත විකුණ ගන්න කියලා. එතකොට ඔවුන් ඒකට සූදානම් වෙනවා. ඊට පස්සේ අපේ රටට ඖෂධ ගෙන්නන කම්පැනි ඒවා ප්‍රොමෝට් කරන වෙනම දොස්තර මහතුරු හරි වෙද මහතුරු හරි කවුරු හරි කමන්නේ. පිරිස මේ ඔක්කොම අතරේ කොමිස් මුදල් ගලාගෙන යනවා. මේ ඩොලර් කොමිස් හින්දා තමයි අපේ රට අද විනාශ වෙන්නේ. දැන් එනවා හතු පිපෙනවා වගේ වෙද මහතුරු වෙනවා. YouTube channel එකක් කරන් බලන්න වෙද මහතුරු කීයක් ඉන්නවද කියලා. මේ ඔක්කොම මුදල් හොයන කට්ටිය මිසක් වෙදකම කරන කට්ටිය නෙවෙයි. නියම වෛද්‍යවරු නෙවෙයි. ව්‍යාජ දේශීය වෛද්‍යවරු දැන් ඉන්නේ ඔක්කොම. බොරුවට පරම්පරා පෙන්වන්න හදන්නේ බොරුවට. නියම පාරම්පරික වෛද්‍යවරු නෑ මේ රටේ දැන්. ඔවුන්ට මේ වෙදකම එපා වෙලා. දරුවන්ට ඉගෙනුවේ නෑ. දරුවන්ට වෙන රැකියාවට ඔවුන් යොමු කළා. මොකද මේකට තියෙන කුඩම්මාගේ සැලකෙල නිසා.
අපේ රටේ මම නැවතත් කියන අපේ රටේ විදේශ විනිමය හම්බ කරන්න තියෙන එකම දෙයයි මේ වෙලාවේ මේ පාරම්පරික වෛද්‍යවරුන්ට හදලා තියෙන කොරෝනා බේත් එක ගහලා විද්‍යාඥයෝ පරීක්ෂණ කරන්න. කොලොත් අපිට මේ වෙලාවේ සෑහෙන ආදායමක් රටට උපයා ගන්න පුළුවන්. විශ්ව ගම්මානයට යන්න ඕන. මම එච්චර දුර යන්න කියන්නේ අපේ හෙළයින්ට. අපේ ගම්මානයට අපි යමු. අපේ ගෙවත්තට බහිමු. අපේ ආහාර අපිම හදාගමු. පුළුවන් නම් අපේ හැමෝටම පොඩි කුඹුරු කෑල්ලක් හොයාගන්න. ඕකේ අද්දර හිටව ගත්ත හැකි අපේ කෑම බීම ටික අනිත් ටික. මම මේ කියන්නේ කොළඹ මිනිස්සුන්ටම නෙවෙයි. කොළඹ ජනගහනටම නෙවෙයි. කොළඹ ජනගහනට ඔබතුමාක වගේ පරිපද දිගට හිටව ගත්ත හැකි බේත් ටිකයි ඕන ටික. හරි? ඒ නිසා යලිත් අපි අපේ සීහල රටට එනවනම් අපි නිවහල් නිදහස් ස්වෛලී රාජ්‍යයක්. අපි හරි සතුටින්ම ලෝකයේ 1870 වෙනකොටත් මේ විශ්වයේ සතුටින්ම හිටපු මිනිස්සු හිටියේ සිංහලේ. 1930න් පස්සේ සුද්දෝ අපට දුන්න නිදහස. ටිකෙන් ටික ප්‍රතිසංස්කරණ ගෙනල්ලා. අපේ සංස්කෘතිය සම්පූර්ණ නැති කළේ 1930 ඉඳලා මේ දේශපාලඥයෝ. කන්දේගම මහත්තයා ලැහැත්ති ඛණ්ඩ ටික හොයලා දෙන හැටි, ඛණ්ඩ ටික හදාගන්න හැටි කියලා දෙන්න. ඕනෑම සංකීර්ණ සමාජයේ. අපි ලැහැත්ති බෙහෙත් ටික කොහොමද හදාගන්නේ කියන ටික කියලා දෙන්න. තවත් රටේ ඉන්නවා මේ සඳහා කණ්ඩායම්. ඔවුන්ගේ තත්ත්වවල අල්ලගෙන ඉස්සරහට ගියොත් ගොඩ ගත්තේ ඒකට මේ අපේ කෑ ගැහිල්ලම මදි. අපි යනවා විරාමයකට. විරාමයෙන් පස්සේ තවත් බොහෝ දේ කතා කරමු. ගොවිකමයි වෙදකමයි පිළිබඳව රැඳී. වසර 5000ක් පුරාවට මහ පොළව මත වැළලී ගිය ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක අභිමානනීය හෙළිදරව්ව අපට අමතක වගේ අපේ පරපුරේ ලේ උරුමයේ සත්‍ය කතාව රාවණා ලේ උරුමේ සත්‍ය කතාව ගැන කතා කරනකොට ඇතමෙක්ට ලේ කකියනවා. මේ කාරණාව හරියටම දැනෙනකොට තමයි අපි කියන්නේ මේ ලේ කකියනවා කියලා. ඒ නිසා මේ ගොවිකම වෙදකම පිළිබඳව කතා කරන්න පුළුවන් විද්වත් දෙපළක් අද මේ වැඩසටහන තාම හැම අංශයකින්ම අංග සම්පූර්ණ කරනවා. විශේෂයෙන්ම අපේ පරිසර ගවේෂක ඉතිහාස ගවේෂක තිලක් කන්දේගම මහත්මයා, ඒ වගේම ඕගොඩපොළ වෙද පරම්පරාවේ අඹමල්ලේ වෙද මහත්මයා කියන ආදරණීය නාමයෙන් හඳුන්වන අපේ වෛද්‍යාචාර්ය තනුෂ්ක රවිප්‍රිය කස්තුරිආරච්චි වෙද මහත්මයා. දැන් තුන්වෙනි වටේට අපි ඇවිල්ලා ඉන්නේ. අවසාන වටේදී මුලින්ම අවස්ථාව ලබා දෙන්නේ අපේ වෛද්‍යාචාර්යතුමන්ට. එතුමන් බොහොම ඍජුව කතා කරනවා. මේ කියපු කාරණා සියල්ල සම්පිණ්ඩනයක් විදිහට, සාරාංශයක් විදිහට අපේ හදවතේ තිබිලා විතරක් මදි. මතකයට එකතු කරලා බෑ මේක අපි ප්‍රායෝගිකව අත්විඳින්න, අපිට කළ හැකි දේ කරන්න, මේක සමාජගත කරන්න, මේක ඔබ දන්න කියන අයට කියන්න කියන කාරණාව වෙනුවෙන් අපේ වෛද්‍යාචාර්යතුමා මේ අවසන් විනාඩි කිහිපයේදී කියන සුවිශේෂ කාරණාව පණිවිඩය මොකද්ද? අසංග මහත්තයා, ගොවිකමයි වෙදකමයි කියන්නේ දෙකක් නෙවෙයි, එකයි. ගොවි මහත්තයා අර්ධ වශයෙන් වෙද මහත්තයෙක්. වෙද මහත්තයා අර්ධ වශයෙන් ගොවි මහත්තයෙක්. එතකොට මේ රටේ තිබුණු බහුවිධ අධ්‍යාපන ක්‍රමය කියන්නේ මෙන්න මේකයි. හැම විශේෂ ක්ෂේත්‍රයක් ගැනම යම් කිසි දැනුමක් හැම පුද්ගලයෙකුටම තිබුණා. දැන් මෙතුමාගේ පැල්කවි කීම. මේ පැල්කවි කියන්න බෑ සාහිත්‍ය ගැන දන්නේ නැත්තම්. රසාස්වාදයක් නැත්තම් පැල්කවියක් හදන්න බෑ. අර ගමේ භාෂාවෙන් කියව රහක් නැති මිනිහෙකුට මේක කරන්න බෑ. කිසිම රහක් නැති මේ රහක් තියෙන මිනිහා හැදුනේ කොහෙන්ද? රහක් තියෙන ගොවිය හැදුනේ කොහෙද? මේ හැදුනේ පන්සලේ ඉගෙනගත්තු දේ. මේ හැදුනේ ගුරු ගෙදරින් ඉගෙනගත්තු සිංහල භාෂාව.
මෙතන තිබුණ සාහිත්‍ය. අපිට තිබුණ සාහිත්‍ය පොත් වෙනම. ඒ වෙලාවේ තිබුණු ලොකු සාහිත්‍ය දැනුම ගම්තර මෙතෙන්ද මේ ස්වාමීන් වහන්සේගේ පොතේ එක් තැනක එකල මේ තියෙනවා මේ අධ්‍යාපන ක්‍රමය ගැන. එකල මේ ලංකාදීප වාසී මිනිස්සු පස්සෑවරිදි කුමාරවරුන් තම තමන් විභාවානු රූපීව නොයෙකුත් ආභරණයෙන් සරතා මහත් වූ මගුලක් මගුලෙන් ශික්ෂා ග්‍රහණය කරවති. ඒ කියන්නේ පස්සෑවරිදි වියේදී පටන් තමයි ශික්ෂා ග්‍රහණය පුරුදු කරලා තියෙන්නේ. උගන්වන්න පටන් ගන්න. උගන්වන්න පටන් ගන්න තියෙන්නේ. අවුරුදු 5 ඉඳලා මොනවද ඉගෙනුනේ? සුන්දර මිනිහෙක් වෙන හැටි. සාහිත්‍ය ඉගෙනුනේ, සිංහල සාහිත්‍ය ඉගෙනුවා. හරි? උගන්වලා හොඳ රසාස්වාදයේ තියෙන කවියක් කියන්න පුළුවන්, හිතවෙන කවියක් කියන්න පුළුවන්, සමාජය ප්‍රීතිමත් කරන්න පුළුවන් මිනිහෙක් කළා. හරි? නොනිදා ඉන්න මිනිස්සු අවදි කරලා තියාගන්න පුළුවන් හොඳ පැල් කවියෙක් කළා ගොවියෙක්ව. වෙද මහත්තයෙක් හොඳ අපේ වෙද පොත් ඔක්කොම ලියලා තියෙන කවියෙක් නේ වෙද මහත්තයෙක් කොහොමද? මේ ලැබුණු අධ්‍යාපන ක්‍රමයෙන් සාහිත්‍ය දැනුමෙන්. හරි මේ මිනිස්සු හරි සුන්දර මිනිස්සු. ඕන වෙලාවක කවියක් කියලා hina වෙන්න පුළුවන් මිනිස්සු. ඉස්සර හිටියේ. ඒ මිනිස්සු ලොකු අපේක්ෂාවල් නැහැ. දැන් මම මෙතන ඇවිල්ලා මෙච්චර විවේචනය කරන්න මේ සමහරු. නිර්දේ විදියට විවේචනය කරන්නේ. අමාරු නාලිකාවෙන් පළ කරන්න බැරි තරම් විවේචනය කරනවත් ඇති. මට අපේක්ෂාවල් නැහැ. මට මගේ කුඹුර තියනවා කන්න. ගෙදර එළවටියක් හිටව ගත්තාම මට හාල් වී තිනවා. අසවලා තරහ වුණා, යාළු වුණා, අහවලා මට කැපුවා කියන්න මට රිද්දවන්න බෑ කාටවත්. මට අසරණ ලෙඩ්ඩු ගොවියෝ එනකොට මට හාල් ටිකක් ගෙනත් දෙනවා කන්න. ගොවිකම් කරන මිනිස්සු ගොවි මහත්තුරු මාව බේත් ගන්න එනකොට වී ගෙනත් දෙනවා, පොල් ගෙනත් දෙනවා. මම ඔවුන්ට නොමිලේ බේත් දෙනවා. ඔවුන් දෙන තුටුපමුරට මම බේත් දෙනවා. හරි? මම ඔවුන්ගෙන් කීයද මෙච්චර මේ මිල කරලා නැහැ කවදාවත්. හරි ඔවුන් තුඩුවෙන් දෙන මුදලක් මම ගන්නවා. හරි? තුටුපඳුරක් විදිහට දෙන දෙයක්. අර ඒ තුටුපඳුර මේ අඩි කියලා හිතුනහම ඒගොල්ලෝ තව ඒගොල්ලන්ගේ වත්තේ පිළිගෙන කෙසෙල් කෙනෙක් කැපුවොත් ඇවරියක් ගෙනත් දෙනවා. ඕක තමයි සාම්ප්‍රදායික වෙදකමයි ගොවිකමයි කියන්නේ. හාල් ටික ගෙනත් දෙනවා. මං ජීවිතේට කුඹුරු වෙන්නකොටත් කඩෙන් හාල් ගහලා කාලා නැහැ. හරි? ඕතනයි තියෙන වෙදකමයි ගොවිකමයි පෑහෙන්නේ ඔතෙන්දී. හැමෝම ගොවියෝය. එතකොට මං ඕන කෙනෙක් විවේචනය කරනවම බය නැහැ. මං නිවැරදි මිනිස්සෙක් කියලා ඉන්න තාක් කාලයක්. මට ඕන් මොන දේ යනත් මට විවේචනය කරත් මට ප්‍රශ්නයක් නැහැ. මට කණ්ඩ ගෙදර ආහාර තියෙනවා. මේක තමයි සිංහලකම කියන්නේ. මේක තමයි සිංහලකම කියන්නේ. මෙතෙන්ට එන්න සීහලයට එන්න. අපි කෑම බීම අතින් ශාස්ත්‍රීය වෙලා නිදහස් නිවහල් જાතියක් වෙමු ආයිසරයක්. මේකට අපි කොච්චර කෑ ගහුවත් වැඩන්නේ මේ පාලන තන්ත්‍රය වෙනස් වෙන්න ඕන જાති තියෙනවා. කන්දේගම මහත්තයා කොච්චර කෑ ගහුවත් වැඩන්නේ මේ පාලන තන්ත්‍රයෙන් මේකට තල්ලුවක් දුන්නේ නැත්නම් දැන් නම් කුචිකර්මයන්ට තල්ලුවක් හම්බ වෙනවා වර්තමාන ජනාධිපතිතුමාගෙන්. ඒකට විවේචන බහුලයි. විපක්ෂයක් ඉන්නෝනේ ඒව කරන්න නෙවෙයි. ඒ වගේ දෙයක් අහම කර ගහලා මේක ඇදගෙන යන්න ඕනේ විපක්ෂයත් එකතු වෙලා. ඒවට තාම දේශීය වැදගමට එහෙම අසාධාරණයක් ජනාධිපතිතුමාගෙන් ඉෂ්ට වුණේ නැහැ. ආණ්ඩුවෙන් ඉෂ්ට වුණේ නැහැ. දේශීය වෛද්‍යවරයාට දෙන්න දේශීය වෛද්‍යවරුන්ට විශ්වවිද්‍යාලයක් ආරම්භ කරන්න. අහන ප්‍රශ්න ටික මම අර ඉස්සෙල්ලා කියපු ප්‍රශ්න ටිකෙන් අහන්න. එතකොට මේ රට ජාතිය ගැන ආගම ගැන දේශය ගැන හැඟීමක් කැක්කුමක් පරිසර වේදියෝ ටිකක් හොයාගන්න පුළුවන් එතෙන්දී. අන්න ඒකයි සුසුකම වෙන්න ඕන මේක ඉගෙන ගන්න. නැතු අරෝපාදිය මේ බයෝ සයන්ස් කරපුවා ඒවා නෙවෙයි. ඒවා අදාළ නැහැ අපට. එහෙම කළා දේශීය වෛද්‍ය විද්‍යාලයක් හදන්න. අන්න එදාට තමයි මේ දේශීය වෙදකම හදාගන්න පුළුවන්. හරි? මේවට රාජ්‍ය තාන්ත්‍රිකව මැදිහත් වෙන්න ඕනේ. අපිට පුළුවන් කියන්න අපේ ශක්තිය ප්‍රමාණයට කරන්න පුළුවන් මේවා. අපේ ශක්තිය මහා ශක්තියක් නෙවෙයි. අපි කට කැවිලි අරන් කෑ ගහනවා වගේ වැඩක් මේ වෙලා තියෙන්නේ. හරි? මේ ශක්තිය මහා ශක්තියක් කරන්න නම් ඕගොල්ලෝ එකතු වෙන්න. ඒගොල්ලෝ එකතු වෙන්න කියලා මට දවසක් මහා වැඩක් වුණා. ඒකත් කියන්න ඕනේ. මම රසමිනි ගැන කිව්වා. මං කිව්වේ මේ රසමිනි කියන જાතිය මේ සිංහල සතු තිබෙච්ච විශාල මේ දෙයක් ගැන මං කතා කළේ. ආභරණයක් ගැන. මේක මට හදලා දෙන්න කියලා මිනිස්සේ පොරේ දුරකථනින් පස්සේ බනිනවා මේ මිනිස්සයා.
ඔබතුමාලා මේ රාවණ ගැන කතා කරන ඔබතුමාලත් එක්ක ගමනක් යන්න එකතු වෙන්න කියනවා මේව අපිට හදලා දෙන්නේ නැහැ නේ කියලා. ඔව හදන්න නෙවෙයි මම මෙතන මේ වැඩසටහනට එන්නේ. මම එන්නේ මේ තාක්ෂණය මොකක්ද කියලා ඕගොල්ලෝ ඕවා හදන්න අපටත් කියලා දෙන්න ඊට පස්සේ ඇවිල්ලා. ඕගොල්ලෝ ගවේෂණය කරන්න, පරීක්ෂණය කරන්න. ඇවිල්ලා ඕගොල්ලෝ සොයාගෙන එන්න. ඇවිල්ලා මේවා ව්‍යාප්ත කරන්න. අත මේ එක එකනා කියනවා එක එකව හදා විකුණු ඉන්න මිනිස්සු නෙවෙයි අපි. අපිට එහෙම අවශ්‍යතාවය වෙන්නේ නැහැ. ලොකු බලාපොරොත්තු නැහැ. සිංහලයෙක් විදිහට සතුටින් ජීවත් වෙන්න විතරයි බලාපොරොත්තු තියෙන්නේ. ඒකයි සිංහලකම කියන්නේ. ඒ හින්දා සතුටින් ජීවත් වෙන මාර්ගයේ 1870 වෙනකල් සිංහල දැනගෙන හිටියා. දැන් අපි මේ කොහාටද යන්නේ ගෝලීය ආර්ථික ක්‍රමය කියලා කොහාටද යන්නේ මේ තල්ලු වෙන්නේ කොහාටද අපේ විනාශයටමයි. අපේ ආර්ථික සමාජීය සෞඛ්‍ය පිරිහගෙන මේ කොහාටද යන්නේ මේ ගමන දැන් නවත්තන්න කාලේ හරි. රට ඇතුලේ ස්වයං පෝෂණය වෙමු. කුචිකර්මාන්තයේ කරේ නඹරුවීම් ගොඩක් පේනවා. මුං අට ගේන්නේ මුං අට ටික හිටවනවා. තිනුගු බඩේනුගු ගේන්නේ බඩේනුගු හිටවනවා. උඳු ගේන්නේ උඳු අපුරනවා. වී කර්මාන්තයේ ලොකු පිටුවහලක් කරගෙන යනවා. ඉතින් මේ කාබනික් කරමු කියන දැන් සංකල්පයක් වෙලා තියෙනවා. කුචිකර්මාන්තේ නම් දැන් 140-50 හරි වාගේ කන්දේගම මහත්තයා වාගේ තාක්ෂණය තමයි දැන් හොයාගන්න තියෙන්නේ. ඒවත් උකහා ගණී ඉදිරියේදී. නමුත් තාම දේශීය වෙදකමට මේක ආවේ නැහැ අපිට තාම. මේ ක්‍රමයක් වර්තමාන ජනාධිපතිතුමාට කරන්න පුළුවන් නම් කරන්න. එදාට මේ රට ණය නැති රටක් කරගන්න පුළුවන් තව අවුරුදු 20ක් යනකම්. බොහොම සුවිශේෂ තැනකට මේ වැඩසටහනේ අවසාන භාගය අරගෙන එනකොට මේ වෙනමම පැත්තක කතාවක් කියලා හිතන්න පුළුවන් කන්දේගම මැතිතුමනි මේ කතාව. පහුගිය දවසක අන්තර්ජාලයේ එක්තරා නාලිකාවකින් ගිහිල්ලා අහනවා මව්වරුන්ගේ දිනේ එහෙම තිබිච්ච හින්දා අම්මට වඳින ගාතාව මොකද්ද? කෙනෙක් කියනවා මට නම් මේ දවස් වෙලාවක් නැහැ ඒ හින්දා මතක නැහැ කියලා. තව කෙනෙක් කියනවා අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමින නේද කියලා. එහෙම රටක ඔබත් මේ වෛද්‍යාචාර්යතුමත් මමත් මේ නරඹන මිනිස්සුත් ජීවත් වෙන්නේ. එහෙම රටක. ඒ හින්දා මේ කියන කාරණාව ප්‍රායෝගිකව විඳින්න ඕනේ. එහෙම නැති වුණොත් පන්සිල් පද පහත් අමතක වෙයි. පැහැදිලි කුංකුණාවේ හාමුදුරුවෝ මම වෛද්‍යාචාර්යතුමාගේ වචනකින් ගැන මම කල්පනා කළා. කුංකුණාවේ හාමුදුරුවෝ කියාගෙන යනවා. ඒක තන කූඹිය ටිකක් දැකලා කූඹියෙන් උඹලට රජෙක් ඉන්නවා. අපිටත් රජෙක් හිටියොත් අපි එදාට කවුම් යන්නම් අසන දුක හිතන කවියක් කියාගෙන යනවා. කැවුම් කිරිබත් කන්නම් පෙරහැර කරන්න සාදු නාදෙන් ගිගුම් දෙන්න. ඒ කුංකුණාවේ හාමුදුරුවෝ ඇත්ත වශයෙන්ම ප්‍රබල චරිතයක් එතෙන් දෙන්න ඕනේ. ඒ හින්දා අද මම එනකොට ගුවන්විදුලි නාලිකාවක එක දේශකයෙක් කතා කරනවා මේ කොයිඩ් මාරයාට මේ කොයිඩ් එකෙන් බේරෙන්න තියෙන එකම දේ තමන්ගේ ඕරායක වැඩි කරගන්න. ඕරායක වැඩි කරගන්න සතුටින් ඉන්න ඕනේ. එඳ දුක ගන්න මෙපා මේ වෙලාව ඇඟට. බය වෙන්න මෙපා වෙලාවට. සන්තෝෂයෙන් ඉන්න කියන කතන්දරේ කිව්වා. සන්තුෂ්ටි පරමන්දන. සන්තුෂ්ටි පරමන්දන. එහෙමනම් ආරෝග්‍ය පරමා ලාභات වෙනවා එහෙමනම්. හරි. පැහැදිලි බුදුමන මේට කලින් දේශනා කරලා තියෙනවා. එඳ විශ්වාස පරමා ඥාති. විශ්වාසය තියෙන තමන්ගේ ජාතිය ගැන, තමන්ගේ අතීතය ගැන, තමන්ගේ සුද්ධ ලියාපු අතීතය නෙමෙයි. මහා වංශය ලියාපු අතීතය නෙමෙයි. එතනුත් එහා පැත්තට ගිය අතීතය ගැන. වෙද අපේ වෛද්‍යාචාර්යතුමා මටත් එහා පැත්තෙන් කුසිකර්මයට ගියා. ඇයි ඒ? ඔහුගේ ඇඟේ තියෙනවා ගොවිකම. මට සිද්ධ වෙනවා සමහර වෙලාවට වෛද්‍යවරයා යන්න. ඇයි? මොකද කියවිච්ච නැති කොටසක් කියවෙන හින්දා. පොතකින් කිව්වොත් තමයි පිළිගන්නේ අපේ මිනිස්සු. මොන පොතේද ඔක තිබ්බේ? මම මොකක් හරි කිව්වොත් මම කියමුකෝ මම ඉහත ආත්මේ ඍෂිවරයෙක්. ඒ ඍෂිවරයාගේ එනවා මේ පෘථිවියේ තියෙන වැරද්දක් නිවැරදි කරලා මනුස්ස ආත්මයක් ලබාගෙන. මම ඒ ඍෂි ඥානය මගේ ඇඟේ තිබිලා මම මතුවෙච්ච එකක් කියනවා. අරගොල්ලෝ අහන කොයි පොතේද ඔක තිබ්බේ? ඒ ඉඳ පොත අපිට අවශ්‍ය වෙනවා. ඒ පොතේ හැටියට මේ තුන්දෙස් ඇති වෙන්නේ මිනිසුන් විතරක් නෙමෙයි. මේ තරු මොකද උපවන විනෝදය කියන පොතේ තියෙනවා පරිච්ඡේද 17ක්. ඔක වෘක්ෂායුර්වේදය කියලා. මේක එකක් වෘක්ෂායුර්වේදය. අනිත් එක තරු චිකිත්සාව. තරු කියන්නේ ගස් තුරු චිකිත්සාව. ගස් ගැන අපි අධ්‍යයනය කරන්න ඕනේ. ගස් ගැන අධ්‍යයනය කළේ නැත්නම් අපිට බෙහෙත් හදන්න බෑ. රෝගී ගහකින් බේජ් ගත්තොත් ওই නියම ගුණය නැහැ. ඒ නිසා ගස් රෝගී ගහක්ද නැද්ද කියන හොයාගන්න වෘක්ෂ ආයුර්වේදය.
ඒ කියන්නේ ගහට ලෙඩේ සනීප කරලා වේජ් ගන්න වෙන්නේ. එතන ගහේ රෝගේ හොයාගන්න රෝගයක් තියෙනවද බලන්න ඕනේ. එතකොට ගස් වලට ගසුත් හැදලා තියෙන වාතයයි පිතයි සෙමයි. ත්‍රිසූරු බොහොම පැහැදිලිව ඔප්පු කරනවා. ඒ හින්දා වාතයයි පිතයි සෙමයි. දැන් වාතයේ වැඩි ගහක් හඳුන ගන්න පුළුවන් විදිය කියනවා. කෘෂවූද කියන්නේ කෙට්ටු, දික්කුද, ලඝුද, රළුද, අල්ප නිද්‍රා ඇත්තවුද, චේතනාවෙන් හීන වූද වෘක්ෂයේ මේ වාත ප්‍රකෘති වෘක්ෂයේ ලක්ෂණයි. ඒ කියන්නේ කඳ ගැට ගහිලා අපේ භාෂාවෙන් කියෝ කඳ ගැට ගහිලා. ගහ නිකන් කෙට්ටුයි. කෘෂයි මහත් වෙන්නේ නැහැ. මෙන්න වාත රෝගය. සනීප කරලා මිසක බේජ්ජන්න හොඳ නැහැ. පිත්ත රෝගය. සූර්යාත්ම ඉවසීමට නොහැකුව කහපාට වූද කොළ කහපාට වෙලා තියෙන්නේ. අතු වලින් හීන වූද අතු අඩුවෙන් තියෙන. නැවත නැවතත් කුඩා ශාක කියන්නේ මැරෙන්න යන්නේ. නමුත් පුංචි පුංචි අතු දාලා මේක හැදෙන්න හදනවා ආයි. පන ගැට ගහ ගන්න හදනවා. ඊට ඉක්මනින් ගෙඩි ඉදෙනවා. ගෙඩි පැහෙන්නක් කලින් ඉදෙනවා. පිත රෝගේ ගහේ. ඊට පස්සේ සෙම රෝගය ගැන කියනවා. මොලොකු අතුපතුර ඇති. අතු හයිය නැහැ. මනාව පළදරන පුෂ්පයෙන් බබලන්න හැබැයි මල් පිබෙනවා. ළඟ තියෙන වැල් ඔක්කොම මේ ගහට ඇදෙනවා. ඇයි මේ ගහේ ශ්වසන වාතයේ ජලය වැඩි. ඒ හින්දා වැල් ජලයට ඇදෙනවා. මේ විදිහට මේ ලෙඩ හොයා ගන්න පුළුවන්. ඒ ලෙඩට කරන්න වූ බෙහෙත් මොනවද බෙහෙත් කරන්න වෙන්නේ? ඒ බෙහෙත් තියෙනවා. කල්ක හදාගන්න නැති, ගුලි හදාගන්න නැති ඔක්කොම තියෙනවා. ඒක රුක්ස ආයුර්වේදය. මෙච්චර දේවල් දන්නවා මේ රටේ වෙදමාතුරු. මෙච්චර දේවල් දන්නවා මේ රටේ ගොවියෝ. මොනවද අපිට කතා උගන්වන්න දෙන්නේ තවත්? අපිට උගන්වන්න ඉඩ දෙන්න කරුණා කරලා. එද අපේ විශ්වවිද්‍යාල අපිට හදාගන්න ඉඩ දෙන්න. එකයි යෝනේ. අපෙන් ඉගෙන ගන්න අයට සහතිකයක් දෙන්න බලය ওই පාර්ලිමේන්තුවෙන් දෙන්න පනතකින්. අපිට සහතිකයක් දීමේ අයිති එච්චරයි. ඊට ටික අපි කරන්න. එහෙනම් මේ කොරෝනාත් අපිට ප්‍රශ්නයක් නෙවෙයි. මේ කුසිකර්මයක් ප්‍රශ්නයක් නෙවෙයි. ජනාධිපතිතුමනි ගත්ත තීන්දුව හරි. හැබැයි මේ කස්සේ ඉන්න කුමන්ත්‍රණකාරයන් ටික හඳුනා ගන්න. නැත්තම් වැඩේ ගෙනියන්න බැරි වෙයි. අපි බොහොම සුවිශේෂ කරුණාවක් කතා බහ කළා. ගොවිකමයි වෙදකමයි. ඔබ බලන්න ඔබ අවට පරිසරය දෙස විවිධ විෂය පතයන් දෙස මේ හැම තැනකම ඔබට නොපෙනෙන්නට සැඟව තිබෙන්නේ රාවණ දහමයි. ඒ නිසා යම් කෙනෙකුට හිතනවා නම් මේ කතා කරන ඒවා තුල රාවණීන් සිටිනවාද කියලා. ඔව් රාවණීන් මේ කතා කරන හැම දහමක් තුලම හැම විෂයක් තුලම ඉන්නවා විතරක් නෙවෙයි ඒ නිවැරදිව ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ රාවණීන් ඔප්පු කරලා සාක්ෂි සහිතව පෙන්වා තිබෙනවා. ඒ නිසායි ඒ පිළිබඳව සාකච්ඡාවට ගැනුනේ. අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා පරිසර ගවේෂක ඉතිහාස ගවේෂක සිව්හෙළ ගම්මානය නිර්මාණය කරමින් රටක් විදිහට ලෝකයේ විවිධ තැන්වල විසිරුණු මිනිස්සුන්ගේ උනන්දුව උත්සාහය ඒ අයගේ දෘශ්‍ය අපේ දිහාවට යොමු කරන්නට එයාගේ ඇස අප දිහාවට යොමු කරන්නට බොහෝ දේවල් කරන තිලක්කන්දෙක්ග මහත්මයාට නිදුක් නිරෝගී චිරජීවනයේ වේවා ආයුෂ බොහෝ වේවා කියලා ආයුබෝවන් කියලා ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම ඕගොඩ පොළ වෙද පරම්පරාව මං කිව්වා ඔබ දන්නවා ඒ වෙද පරම්පරාව බොහොම ඍජුව කතා කරනවා කෙලින් කතා කරනවා කියන්න තියෙන දේ මූණටම කියනවා. අඹ මල්ලේ වෙද මහත්මයා කියන බොහොම ආදරණීය නාමයෙන් හඳුන්වන වෛද්‍යාචාර්ය තනුෂ්ක රවිප්‍රිය කස්තුරි ආරච්චි වෛද්‍යාචාර්යතුමන්ට අනිත් අයගේ ආයුෂය ලබා දෙනවා වගේම අනිත් අයව ජීවත් කරනවා වගේම එතුමන්ටත් නිදුක් නිරෝගී චිරජීවනයේ වේවා ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නරඹන ඔබට සියලු දෙනාට නිදුක් නිරෝගී සුවයම ලැබේවා. බොහොම කල්පනාවෙන් බොහොම ආරක්ෂිතව තමන් සහ තමන්ගේ අවට ලෝකයේ දෙස බලමින් ජීවත් වන්න. විශේෂයෙන්ම රාවණ දහම පිළිබඳව රාවණීන් කියූ කාරණා රාවණීන් කළ දේ පිළිබඳව සොයා බලන්න. මේ සියත YouTube නාලිකාවට ගියාට පස්සේ අපේ ආරම්භයේ සිට පළමු වැඩසටහනේ සිට මේ අද වැඩසටහන දක්වා සියලු වැඩසටහන් නැවත බලන්නට පුළුවන්කම තිබෙනවා. ඔබට කාලය ලැබිලා තියෙනවා. පුංචි විවේකයක් ලැබිලා තියෙනවා. වෙනදට වැඩි සංචරණය සීමා වෙලා තියෙන හින්දා රාවණ ඉතිහාසය පිළිබඳව යලි යලි බලමින් ඒ
තුළින් තමන්ගේ ජීවිත ආලෝකමත් කරගන්නට සියලු දෙනාට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් සමුගන්නවා. ආයුෂ බොහෝ වේවා. සුබ රාත්‍රියක් වේවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.